කියන්න මොටම මේකෙදී හයිපොතීසිස් ටෙස්ටිං ගැන බේසික් ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට මෙතෙන්දී හයිපොතීසිස් ටෙස්ටිං වලදී කරන්නේ මේ ස්ටැටිස්ටික්ස් වලදී බේසිකලි අපි මොකක් හරි උපකල්පනයක් හදනවා. මොකක් හරි උපකල්පනයක් කරලා අපි ඒ උපකල්පනය මොකක් හරි අපි දත්ත එකතු කරලා බලනවා මේ උපකල්පනය කොච්චර දුරට නිවැරදිද නැත්නම් ඒක කොච්චර දුරට ඒක පිළිගන්න බැරිද අසාර්ථකයිද කියලා. එතකොට ඒ වගේ රිසර්ච් එකකට අපිට මෙන්න මේ හයිපොතීසිස් කියන එක තමයි හයිපොතීසිස් ටෙස්ටිං කියන මෙතඩ් එක තමයි ඒ වගේ රිසර්ච් එකකට අපි බලාපොරොත්තු පාවිච්චි කරන්නේ. මෙතෙන්දි මුලින්ම වෙන්නේ මේ හයිපොතීසිස් කියන එක අපි බැලුවොත් හයිපොතීසිස් කියන්නේ උපකල්පනයක්. උපකල්පනය කියලා කියන්නේ population එකේ unknown parameter එකක ගැන කරන උපකල්පනයක්. ඒ කියන්නේ population එක කියලා කියන්නේ අපි මොකක් හරි ස්ටැටිස්ටික් වලදී මොකක් හරි පරීක්ෂණයක් කරන්න භාවිතා කරන සමස්ත රාමුවට තමයි population එක කියලා කියන්නේ. ඒ population එකෙන් කොටසක් තමයි අපි sample එක විදිහට අරගෙන අපි ටෙස්ට් එක කරන්නේ sample එකට. එතකොට අනිවාර්යයෙන්ම sample එකේ size එක population එකේ size එකට ගොඩක් අඩුයි. එතකොට අපි අර population එකටම අපිට ටෙස්ට් එක කරන්න බෑ. හරියටම 100%ක්ම නිරවත්තාවයෙන් ඒ රිසර්ච් එක කරන්න ඕන නම් population එකේ ඉන්න හැම කෙනාගේම අපි ඒ ටෙස්ට් එක කරන්න ඕන. ඒකට එහෙම කරන්න බෑනේ. ඒ ලිමිටේෂන් තියෙන නිසා. එතකොට අපි කරන්නේ sample එකක් තෝරගෙන ඒ sample එක ටෙස්ට් එක කරලා අපි උපකල්පනය කරනවා මේ sample එකෙන් ඒ කියන්නේ sample එක තෝරගැනීමේ sampling techniques තියෙනවා. එතකොට කොච්චර දුරට අපි සාධාරණව මේ sample එක තෝර ගන්නවද කියන එකත් බලපානවා එතෙන්දී. එතකොට sample එකට ඒ ටෙස්ට් එක කරලා අපි උපකල්පනය කරනවා population එකටත් මේ විදිහටම ඒ ගති ලක්ෂණ තියෙනවා කියලා අපිට සාධාරණව ඔප්පු කරන්න පුළුවන් වෙනවා මේ statistics tool භාවිතා කරලා. එතකොට hypothesis එක කියලා කියන්නේ එතෙන්දී කියනවා statement about state of nature about true value of unknown population parameter. ඒ කියන්නේ මේ hypothesis කියන මේ ප්‍රකාශනයේදී අපේ population එකට ඒ population එකේ සත්‍ය අගයක් පිළිබඳව කරන ප්‍රකාශනයක් විදිහට තමයි hypothesis එක අර්ථ දක්වන්නේ මෙතනදී. එතකොට එන්නේ එහෙම ගන්න මේ hypothesis එක ලක්ෂණ කීපයක් තියෙනවා. මේ අපි සලකන හැම hypothesis එකකටම ඒකට 100%ක් විරුද්ධාර්ථය දෙන තව hypothesis එකක් තියෙනවා. අපි ගන්න ඔරිජිනල් එකට කියන null hypothesis කියලා. ඒක සම්පූර්ණ විරුද්ධාර්ථ දෙන එකට කියන alternative hypothesis කියලා. ඒතර alternative එකෙන් null hypothesis එකේ 100%ක්ම විරුද්ධාර්ථය දෙන අනිත් පැත්ත විරුද්ධ පදේ තමයි විරුද්ධ අදහස තමයි alternative එකේදී භාවිතා වෙන්නේ. එතකොට අපි හදන මේ උපකල්පනය ඇත්ත එකක් වෙන්න පුළුවන්, ඇත්ත වෙන්න පුළුවන්, බොරු වෙන්න පුළුවන්. හැබැයි අපි කරන්නේ දැන් statistics කියන්නේ ගණිතමය tool එකක්. එතකොට statistics වලදී එන උත්තරය තනිකරම ඉලක්කම් වලින් දාන සෙල්ලම් වලින් තමයි ගන්නෙ. එතකොට ඒ ඉලක්කම් වලින් දාලා අන්තිමට එන output එක practically බැලුවාම ඇත්ත වෙන්න පුළුවන්, බොරු වෙන්න පුළුවන්. ඒකට statistics පළි නැහැ. කියලා තමයි මෙතනදී මේ අදහස් කරන්නේ. statistics වලදී කියන්නේ ඉලක්කම් එක්ක මෙයා සෙල්ලමක් දාලා බලනවා. මේක කොච්චර දුරට පිළිගන්න පුළුවන්ද බැරිද කියන එක. ඒක practically පිළිගන්න පුළුවන්ද බැරිද කියන එක මෙතෙන්දී අපිට බලන්න බෑ. ඒක තමයි මෙතෙන්දී අදහස් කරන්නේ. මේ hypothesis එක පිළිගැනීම හෝ ඒක ප්‍රතික්ෂේප කිරීම සිද්ධ වෙන්නේ අපි මේ conclusion කියන්නේ statistics වලදී මේ data analyze කරලා අපි ගන්න conclusion මත විතරයි. එතකොට අපි ගන්න conclusion එකේ මේක පිළිගන්න පුළුවන් කියලා આવොත් අපි කියනවා මේ hypothesis එක පිළිගන්න පුළුවන් කියලා. හැබැයි ඒක practically ඇත්තටද නැද්ද කියන එක අපි දන්නේ නැහැ. ඊට පස්සේ ඊළඟ point එක බලුවොත් අපි ගන්න මේ ඔරිජිනල් hypothesis එක කියන්නේ මෙතනදී null hypothesis එක හැමදෙස්සම ඇත්ත කියලා තමයි අපි පිළිගන්නේ. ඇත්ත කියලා අපි ඒක පිළිගන්නවා මේ statistics වලදී වලින් මොකක් හරි සාක්ෂියක් ලැබෙනකන් ඒක පිළිගන්න බෑ කියලා. කියන්නේ අර උසාවියකදී පිළිගන්න ක්‍රමයම තමයි. වැරදිකාරයා නිවැරදි කියලා තමයි පිළිගන්නේ. එයාට විරුද්ධව සාක්ෂි කියනකම්. සාක්ෂි කියලා ඔප්පු කරනකම් එයා නිවැරදි කියලා තමයි පිළිගන්නේ. ඒ වගේම තමයි මෙතෙන්දී hypothesis එක අපි ගන්න hypothesis එක මේ statistics research එක කරලා අන්තිම analyze එක කරනකම්ම ඒ hypothesis එක නිවැරදි කියලා තමයි සලකලා තමයි ගණනය කිරීම ඔක්කොම කරන්නේ. අපි ගන්න තීරණය. ඒ කියන්නේ මෙතෙන්දී දැන් අපි ඉස්සරහට calculation වලට තේරෙනවා අපි ගන්න hypothesis එක කොච්චර දුරට පිළිගන්න පුළුවන්ද බැරිද කියලා අපි තීරණය කරනවා. ඒකට standard කීපයක් තියෙනවා. ඒක සලකලා බලලා සහ මෙතෙන්දී අපි මේ තීරණය ගන්නේ තනිකරම අපි ගන්න sample එකේ තොරතුරු මත පදනම් වෙලා විතරයි. ඒ කියන්නේ දැන් කලින් කිව්වම population එකයි sample එක කියලා තියෙනවා. population එකට තමයි අපි කතන්දරේ ගොතන්නේ. හැබැයි අපි ටෙස්ට් කරන්නේ මොකද්ද sample එක. ඒතකොට sample එකේ තියෙන විස්තර අනුව තමයි අපි population එක මෙහෙම ඇති කියලා කතන්දරයක් ගොතන්නේ. එතකොට sample එකේ මතමයි මේ තීරණය පදනම් වෙන්නේ. මොකද අපි ටෙස්ට් කරන්න ගන්නේ sample එක නිසා. එතකොට මේක තමයි මේකට හේතුව. sample එක අපි ටෙස්ට් කරන්නේ
whole population is not tested. ඒ කියන්නේ අපි population එක කීයටවත් ලොකු population නැත්නම් ඒක අපිට මේකෙදි ටෙස්ට් කරන්න බෑ. ඒ නිසා මෙතනදී decision එක මේක මත පදනම් වෙනවා කියන එක තමයි ඊළඟ point එකෙන් කියන්නේ. එතකොට මෙතෙන්දී ආයෙ විස්තර කරනවා මේ අපි මුලින් කිව්වා මෙහෙම ඒකට contradiction එකක් තියෙනවා කියලා කියන්නේ hypothesis එකට මේක 100% විරුද්ධාර්ථ දෙන එකක් තියෙනවා කියලා. අපි ගන්න original hypothesis එක null hypothesis කියලා කියනවා. ඒක h naught වලින් තමයි සංකේත කරන්නේ. ඒක විරුද්ධාර්ථයක alternative hypothesis කියලා කියනවා. ඒක h1 වලින් තමයි පෙන්වන්නේ. එතකොට h naught ගැන ගත්තොත් h naught කියන්නේ මේක තමයි අපේ original උපකල්පනය. ඒක තමයි statement about the population parameter. මොකක් හරි ඒ population එකේ මොකක් හරි ගති ලක්ෂණයක් තමයි මේ hypothesis එකේදී කියවෙන්නේ. එතකොට මේ null hypothesis එක not rejected until sufficient statistical evidence there to reject it. ඒ කියන්නේ ප්‍රමාණවත් සංඛ්‍යානමය දත්ත සාක්ෂියක් ලැබෙනකම් මේක ඇත්ත කියලා තමයි අපි පිළිගන්නේ. එතකොට alternative එක ගත්තොත් මේ null hypothesis එකෙන් කියවෙන්නේ නැති අනිත් සියල්ල alternative එකෙන් කියවෙනවා කියලා තමයි මෙතන කියන්නේ. Statement of all situations not covered by h naught. તો null hypothesis එකේ කියවෙන්නේ නැති සියල්ල alternative එකෙන් කියවෙනවා. ඊළඟ මේකේ තව ගති ලක්ෂණ දෙකක් බලුවොත් මෙන්න මේ ප්‍රධාන ගති ලක්ෂණ දෙක තියෙනවා h naught සහ h1 ගේ. පළවෙනි එක මේ දෙක mutually exclusive. ඒකට සිංහල වචනේ අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර කියලා කියන එක. ඒ කියන්නේ no intersection. ඒ කියන්නේ මෙහෙම අර වෙන් රූප සටහනකින් පෙන්නුවොත් h naught සහ h1 ඒ කියන්නේ null hypothesis එකයි alternative hypothesis එකයි කීයටවත් ඡේදනය වෙන්නේ නැහැ. ඒ කියන්නේ එකිනෙක මේ දෙන්නටම පොදු මොකක් හරි value එකක් පවතින්න බෑ. ඒ වගේම ඒක exhaustive වෙනවා. ඒ කියන්නේ together cover all one or other must be true. ඒ කියන්නේ h naught එකේදී කියන්නේ මොකක් හරි වෙන්න පුළුවන් කියලා. h1 එකේදී කියන්නේ ඒකට සම්පූර්ණ 100% විරුද්ධාර්ථ දෙන ප්‍රකාශනය. h naught සහ h1 එකතු වුණාට පස්සේ මේ population එක නියෝජනය වෙන්න ඕනේ. ඒ කියන්නේ මම කිව්වොත් කවුරු හරි ළමයින්ගේ රිසර්ච් එකක් කරනවා මම ළමයෙක්ගේ අපි කියමු කැම්පස් එකේ ළමයින්ගේ ඇවරේජ් weight එක කිලෝ 50ට සමානයි හෝ වැඩි කියලාම උපකල්පනයක් හදනවා. කිලෝ 50ට සමානයි හෝ වැඩි. ඒක තමයි එතකොට h naught එකට වැටෙන්න ඕනේ. එතකොට h1 එකට වැටෙන්නේ මොකද්ද? කිලෝ 50ට මෙතෙන්දි කිව්වේ සමානයි හෝ වැඩි. එහෙනම් h1 එකට වැටෙන්නේ කිලෝ 50ට වඩා අඩු වෙයි. එතකොට මුළු කැම්පස් එකම මම සාම්පල් එක විදිහට අරගෙන මේ ටෙස්ට් එක කළොත් කැම්පස් එකේ ළමයි 1000ක් ඉන්නවා නම් ඒ 1000ම එක්ක මේකට නැත්නම් මේකට වැටෙන්න ඕනේ. පළවෙනි රූල් එකෙන් කියන්නේ කිසිම ළමයෙක් මේ දෙකටම වැටෙන විදිහට වැටෙන්නේ නැහැ. ඒ කියන්නේ එයා කිලෝ 50 වුණොත් හරියටම මේකට වැටෙන්නේ. 49 වුණොත් මේකට වැටෙන්නේ. එතකොට 50ට අඩු ඔක්කොම මෙහි 50 සහ 50ට වැඩි ඔක්කොම මේ පැත්තේ. එතකොට මේ දෙකටම වැටෙන කවුරුවත් පවතින්න බෑ. ඊළඟට exhaustive එකෙන් කියන්නේ මේකේ එකතුවයි 50 හෝ 50ට වැඩි වෙන එකතුවයි 50ට අඩු අයගේ එකතුවයි එකතු කළාම මට population එක ලැබෙනවා. ඒක තමයි මෙතන කියන්නේ epsilon සාරවත්ත කුලකයක් වෙන් රූප අදහසෙන් ගත්තොත් මේ දෙක කුලක දෙක. ඒ කුලක දෙකේ මේලෙන් අපිට ලැබෙනවා සාරවත්ත කුලකේ එහෙම නැත්නම් population එක. ඒ තමයි දෙවන රූල් එකෙන් කියන්නේ. තවදුරටත් අපි එහෙම කිව්වොත් දෙකටම අයිති වෙන අගයක් නැහැ. ඒ කියන්නේ දෙකටම එකපාර අයිති වෙන අගයක් පවතින්නත් බෑ. ඒ වගේම දෙකෙන් එකකටවත් අයිති නොවන අගයකුත් නැහැ. ඒ කියන්නේ මේ දෙකෙන් එකකටවත් දාන්න බැරි වෙන අගයක් තියෙන්නත් බෑ. දැන් අර උදාහරණයක් ගත්තොත් හැම ළමෙක්ටම weight එකක් තියෙනවා. weight එක බිඳුව වුණත් එයා වැටෙනවා මේ පැත්තට. weight එක ප්‍රැක්ටිකලි එහෙම වෙන්නේ නැහැ. ඒ වගේ මේ දෙකෙන් එකකට වැටෙන්න බැරි අගයක් තියෙන්නත් බෑ. මේ දෙකටම වැටෙන අගයක් තියෙන්නත් බෑ. ඒක තමයි මෙතන ප්‍රධාන රූල් එක. මේ විදිහේ h naught සහ h1 අපි අර්ථ දක්වනකොට ඒ මේල ගති ලක්ෂණ දෙක දෙන්නගේ තියෙන්න ඕනේ. එතකොට මේකට තව උදාහරණයක් ගන්න පුළුවන් මෙහෙම. මම හදනවා නම් උපකල්පනයක් average weight of a student is 50 kg. එතකොට null hypothesis නැත්නම් අපි ගන්න hypothesis එක වෙන්නේ mu වලින් තමයි අපි සාමාන්‍ය මධ්‍යයන් අගයක් පෙන්නන්නේ population mean එක. හරි. මම හදන hypothesis එක මොකද average එක 50යි කියලා. එතකොට average එක 50 වෙන එක තමයි null hypothesis එක. ඒකේ ප්‍රතිවිරුද්ධ එක මොකක්ද? එහෙනම් average එක 50 නොවන එක. ඒතර 50 හරියටම 50.0 වුණොත් මේකට වැටෙනවා. ඊට එහා වෙන හැම එකක්ම alternative එකට යනවා. එතකොට තේරෙනවා මේ කතන්දරේ ආයි තෘප්ත වෙනවා. 50 වුණොත් විතරයි මේක 50 නොවන ඉතුරු සියල්ල මේකේ. ඊළඟ උදාහරණයක් ගත්තොත් hypothesis එක හදන්න මෙහෙම average weight is less than or equal 40 kg. ඒතර මෙහෙමත් මට hypothesis එක හදන්න පුළුවන්. average weight එක 40ට වඩා කුඩා හෝ සමානයි කියලා. ඒතකොට hypothesis එක වෙන්නේ මේක කුඩා හෝ සමාන. එතකොට මේකට අයිති නැති 100% විරුද්ධාර්ථ දෙන alternative එක වෙන්නේ 40ට වැඩි කියන එක. කොහොම හරි
null එකයි alternative එකතු කළාට පස්සේ all possible cases ටික අපිට වැටෙනවා. කියන්නේ මේ අපි ගන්න sample එකේ එහෙම නැත්නම් population එකේ තියෙන සියලුම දෙනා මේ දෙන්නගේ එකතුවෙන් ලැබෙන්න ඕන. ඊළඟට අපි බලමු null hypothesis කියන්නේ තවදුරටත් මෙතන විස්තර කරනවා මෙහෙම. null hypothesis එක තමයි රිසර්ච් එකේදී ප්‍රකාශනය කරන උපකල්පනය. එතකොට null hypothesis එකට හැමතිස්සෙම දානවා කියලා කියනවා. ඒ කියන්නේ දැනට භාවිතාවේ තියෙන දෙයක් අපි නිකන් already known statement එකක් තමයි දාන්නේ. ඒ කියන්නේ දැන් අපි සාමාන්‍ය රිසර්ච් එකක් කරන පිළිවෙල බැලුවොත් අපි ෆයිනල් රිසර්ච් එක ඩිසර්ටේෂන් එකේම හදනකොට අපි මුලින්ම මොකක් හරි මාතෘකාවක් තෝරගන්න ඕනේ. ඊට පස්සේ මාතෘකාවට දාලා අපි මොකක් හරි ප්‍රශ්නයක් පැහැදිලිව හදා ගන්න ඕනේ. ඊට පස්සේ අපි ලිටරේචර් රිවිව් එකක් කරන්න ඕනේ. ඒ අපි තෝරගත්ත ඒරියා එක සහ අපි ප්‍රශ්නය සම්බන්ධව. එතකොට මේ ලිටරේචර් රිවිව් එක මුලින්ම කරලා තමයි ඊට පස්සේ තමයි අපි රිසර්ච් එකට දත් එකතු කරලා ඒවා ඇනලයිස් කරලා බලන්නේ. එතකොට අපි ලිටරේචර් රිවිව් එකෙන් අරගන්නවා ඒ කලින් කරපු රිසර්ච් වලින් මොනවද දීලා ලැබිලා තියෙන අවුට්කම් එක නැත්නම් මොනවද ලැබිලා තියෙන උත්තර එහෙම නැත්නම් මොනවද ඒගොල්ලෝ අරන් තියෙන නිගමන කියලා. එතකොට ඒ නිගමන අනුව අපිට අදහසක් ගන්න පුළුවන් අපි හදන හයිපොතීසිස් එක මොන වගේ වෙන්න ඕනද කියලා. දැන් අපි හිතමු නිකන් සරල උදාහරණයක් ගත්තොත් අපිට ඕනේ ලෝකේ ඉන්න සියලුම කපුටන්ගේ පාට මොකක්ද කියලා බලන්න. එතකොට අපිට කපුට දැකලවත් නැත්නම් අපිට පුළුවන් පොත්පත් කියවලා බලන්න කපුටන්ගේ පාට මොකක්ද කියලා. එතකොට පොත්පත් ඒවෙන් කියවෙනවා කපුට කළු පාටයි කියලා. එතකොට අපි හයිපොතීසිස් null එකට දාන්නේ අනිවාර්යෙන් ඒ already අපි දන්න දේ. කළු කියලා තමයි පළවෙනි පොයින්ට් එකෙන් කියන්නේ. හරි. එතකොට අපි ගන්නවා සියලුම කපුටෝ කළු පාට වේයයි උපකල්පනයක් ගන්නවා. අරගෙන ඒක ටෙස්ට් කරලා වෙන්නනවා ඇත්තද බොරුද කියලා. එතකොට හයිපොතීසිස් එකට දාන්නේ අපි already believe කරන එකක් තමයි අපි දැනටම පිළිගන්න දෙයක් තමයි මේකට දානවා කියලා පළවෙනි පොයින්ට් එකෙන් කියන්නේ. ඊට පස්සේ testing value must be a standard value. මෙන්න මේක ඉතාමත් වැදගත් දෙයක්. මේ null hypothesis එකට දාලා අපි මොකක් හරි අගයක් ටෙස්ට් කරනවා නම් ඒක ස්ටෑන්ඩඩ් අගයක් වෙන්න ඕනේ. ස්ටෑන්ඩඩ් අගයක් කියලා කියන්නේ මෙහෙමයි. දැන් මම ටෙස්ට් කරනවා නම් කාගේ හරි අපේ කැම්පස් එකේ ළමයිගේ උස සෙන්ටිමීටර් වලින්. එතකොට මට හයිපොතීසිස් එකක් හදන්න ඕන නම් මම මොකක් හරි ස්ටෑන්ඩඩ් එකක් පාවිච්චි කරන්න ඕනේ. දැන් මට නිකන් null hypothesis එක දාන්න බෑ. h not null hypothesis කියන්නේ ළමයිගේ උස කියලා. එහෙනම් එතකොට අපිට ස්ටෑන්ඩඩ් වැලියු එකක් තියෙන්න ඕනේ මේ වගේ ටෙස්ට් එකක් කරන්න. හැබැයි ස්ටෑන්ඩඩ් එකක් නැහැ. මොකද්ද? අපි කියමු ස්ටෑන්ඩඩ් එකක් නැහැ. මෙහෙම මෙච්චරට වඩා උස යන්න ඕනේ ළමයි කැම්පස් ළමෙක් මෙච්චරට වඩා උස යන්න ඕනේ. එහෙම ස්ටෑන්ඩඩ් එකක් නැති නිසා අපිට ඒ වගේ ඒරියා එකකින් කරන්න ඕන නම් එතනදි කියනවා no ස්ටෑන්ඩඩ් වැලියු එකක් නැත්නම් අපිට ටෙස්ට් හයිපොතීසිස් එක ටෙස්ට් කරන්න බෑ. හැබැයි ඒ වෙනුවට අපිට කරන්න පුළුවන් define a range with confidence interval. එතකොට මෙතනදී ප්‍රධාන මාතෘකාව වෙන්නේ හයිපොතීසිස් ටෙස්ටිං සහ confidence interval. මේ දෙකම එකට යන මාතෘකා දෙකක්. එතකොට මට පුළුවන් මෙන්න මෙහෙම හයිපොතීසිස් එක හදන්න. මට 90ක් ෂුවර් කැම්පස් ළමයින්ගේ උස සෙන්ටිමීටර් 160 සහ 170 අතර තියෙන්නේ කියලා. sorry කැම්පස් ළමයින්ගේ ඇවරේජ් උස. එතන මට පුළුවන් එහෙම හයිපොතීසිස් එක හදන්න කැම්පස් ළමයින්ගේ ඇවරේජ් උස සෙන්ටිමීටර් 160 සහ 170 කියන රේන්ජ් එක ඇතුලේ තියෙනවා කියලා මට පුළුවන් ටෙස්ට් එක කරලා පෙන්නන්න මට මෙන්න මේ හයිපොතීසිස් එක 90ක් නැත්නම් 95ක් මට මේක ඇත්ත කියලා ඔප්පු කරලා පෙන්නන්න පුළුවන්. කියන්නේ ඒක තමයි confidence interval කියලා කියන්නේ. අපිට කොච්චර දුරට මේක විශ්වාසයෙන් කියන්න පුළුවන්ද කියන එක තමයි ඒ වගේ රේන්ජ් එකක් අපි ටෙස්ට් කරලා පෙන්නන්නේ. එතකොට දැන් මේ ස්ටෑන්ඩඩ් වැලියු එකක් කියලා කියන්නේ මෙතනදී අදහස් කරන ඇත්තේ ඒක ග්ලෝබල් ස්ටෑන්ඩඩ් එකක් වෙන්න ඕනේ. හැබැයි දැන් අපිට මේ අර උදාහරණෙදී මෙහෙම ඕනනම් අපිට කියන්න පුළුවන් මම හයිපොතීසිස් එක හදනවා කැම්පස් ළමයිගේ ඇවරේජ් උස සෙන්ටිමීටර් 165යි කියලා. එතකොට මම මේ 165 කියන එක ගත්තේ කොහොමද කියලා කියනවා. එතකොට මට කියන්න පුළුවන් මෙහෙම මම රිෆර් කළා මීට කලින් කරපු රිසර්ච් කීපයක්ම ඒ රිසර්ච් ගොඩක් ඒවා තියෙනවා ඇවරේජ් උස සෙන්ටිමීටර් 165යි කියලා. එතකොට මොකක්ද වෙලා තියෙන්නේ? එතකොට කලින් කරපු රිසර්ච් වලින් ඒ 165 කියන එක නිර්දේශක එස්ටැබ්ලිෂ් කරලා තියෙන්නේ. එතකොට මට පුළුවන් එක ස්ටෑන්ඩඩ් වැලියු එකක් රිෆර් කරලා මගේ රිසර්ච් එක කරන්න. එතකොට මම සාම්පල් එකක් තෝරගෙන ඒ ළමයිගේ උස මැනලා ස්ටැටිස්ටික්ස් වලට දාලා ටූල් වලට දාලා ඇනලයිස් කරලා බලනවා. ඒ සාම්පල් එකේ ඇවරේජ් එක 165ද කියලා. එතකොට මට null hypothesis එකට දාන්නේ ඇවරේජ් එක 165යි කියන එක. alternative එක already වෙනවා. average එක 165 නොවේ කියන එක. එතකොට අර ස්ටෑන්ඩඩ් වැලියු එකේදී මෙතන අර මේගොල්ලෝ බලාපොරොත්තු වෙනවා නැති නිකන් ග්ලෝබලි පිළිගත්ත ස්ටෑන්ඩඩ් එකක්. හැබැයි එහෙම එකක් නැත්නම් මට පුළුවන් අර කලින් කිව්වා වගේ කලින් කළ රිසර්ච් එක රිෆර් කරලා ඒක තවදුරටත් ඇත්තද බොරුද කියලා
ටෙස්ට් කරලා බලන්න. ඒකට ඊළඟ පොයින්ට් එක null hypothesis is maintained to be true until test lead to rejection rejected. එතකොට කලුත් මේ කිව්වා null hypothesis එක ඇත්ත කියලා තමයි පිළි අරගෙන ඇත්ත කියලා පිළි අරගෙන තමයි ටෙස්ට් එක කරගෙන යන්නේ. මොකද්ද මේක රිජෙක්ට් කරන්න කියන්නේ ප්‍රතික්ෂේප කරන්න පුළුවන් තරමේ ප්‍රමාණවත් සාක්ෂියක් ස්ටැටිස්ටික්ස් වලින් ලැබෙනකම් පරිලා හරි ඒක රිජෙක්ට් කරන්න ඕනේ කියලා සාක්ෂියක් ලැබුණොත් අපි මොකද කරන්නේ H note එක රිජෙක්ට් කරලා H1 එකේ කියන දේ තමයි ඇත්ත කියලා අපි සටහන් කරනවා. මේකත් ඉතා වැදගත් පොයින්ට් එකක්. null hypothesis එක don't reject as false only on basis of test statistic. එතකොට මේක විස්තර ගන්න මෙන්න මෙහෙම උදාහරණයක් තමයි ගන්න. හිතන්න කවුරු හරි ඉලෙක්ට්‍රීෂියන් කෙනෙක් නැත්නම් ඔය අපි බුදුරැස් මාලා හදන කෙනෙක් කියලා. එහෙම කෙනෙක් යනවා පොඩි LED සෙලර් කෙනෙක් ගාවට LED බල්බ් තොගයක් මිලදී ගන්න. එතකොට ඒ සෙලර් කියනවා උපරිම වශයෙන් 10%ක් බල්බ් ඩිෆෙක්ටිව් නැත්නම් දෝෂ තියෙන්න පුළුවන් කියලා. කියන්නේ මෙයාගෙන් අපි මොකක් හරි තොගයක් LED බල්බ් තොගයක් ගත්තොත් උපරිමයේ 10%ක් මේවා ඩිෆෙක්ටිව් වෙනවා. කියන්නේ බල්බ් 100ක් ගත්තොත් උපරිමයේ 10ක් මොනවාරි දෝෂ සහිතව වෙන්න පුළුවන් කියලා තමයි මේ සෙලර් අපිට ගණන් කරන්නේ. එතකොට හිතන්න මේකෙදි මොකද මේ සෙලර් ගණන් කරනවා 110 කියන ස්ටෑන්ඩඩ් වැලියු එක. එතකොට මේක මෙයා ස්ටැබ්ලිෂ් කරපු එක. එතකොට ඒ නිසා අපිට මේ විදිහට හයිපොතීසිස් එක හදන්න පුළුවන්. අපි හයිපොතීසිස් එක හදන්නේ කොහොමද? එතකොට මෙයා කියන්නේ උපරිමයේ 110ක් ඩිෆෙක්ටිව් කියලා. එතකොට මොකක්ද ඒකෙන් අදහස වෙන්නේ? මම P කියලා ගත්තොත් මේ P capital P වලින් අපි මේවා කරන්නේ population mean එකක්. එහෙම නැත්නම් population proportion කියන්නේ මෙතන කියන්නේ 110 කියන්නේ මේ අනුපාතයනේ. 100ක් ගත්තොත් 10ක් ඩිෆෙක්ටිව් අනුපාතයක්නේ. අන්‍යයි ප්‍රොපෝෂන් එකකට අපි සංකේත කරන්නේ P වලින්. එතකොට 110 කියන්නේ 0.1යි. එතකොට මේ null hypothesis එක මම කියන්නේ මොකද්ද? null h note මේ colon එකක් තියෙනවා. ඒ කියන්නේ කෙසේ දෙයක් P කුඩා හෝ සමානයි 0.1 කියන්නේ මෙන්න උපරිමයේ 110නේ. කියන්නේ උපරිමයේ යන්න පුළුවන් 110යි. එහෙම නැත්නම් ඊට වඩා සමාන හෝ කුඩා වෙන්න ඕනේ h note. ඒක තමයි මේ සෙලර් කියන කතන්දරේ. එතකොට මේකේ ඕල්ටර්නේටිව් එක මොකද්ද වෙන්නේ? එහෙනම් ඒක විරුද්ධ අර්ථය ඩිෆෙක්ටිව් බල්බ් ගාන 110ට වඩා වැඩි වෙන එක. එතන ඇට්මෝස් කියන එක පොඩ්ඩක් හයිලයිට් කරගන්න. එතකොට පරිමේ 110යි එහෙනම් ඊට වඩා අඩු වෙන්නයි අපි null hypothesis එක හදන්නේ. ඒක තමයි මෙතන කියවෙන්නේ. කියවෙන එක තමයි අපි null hypothesis එකට දාන්නේ. ඊට පස්සේ අපි ඩිෆයින් කරනවා මේ ටෙස්ට් එක ටෙස්ට් ස්ටැටිස්ටික් කියලා ටර්ම් එකක්. ඒකේ මොකද්ද කියන්නේ? අපි මොකද්ද ඇත්තටම මෙතනදී රිසර්ච් එකේ ටෙස්ට් කරන්න කියන එක. එතකොට අපි මොකද ටෙස්ට් කරන්නේ? average fraction කියන්නේ මධ්‍යයන්න භාගය ratio එක average fraction of defective bulbs from taken sample. එතකොට අපි මොකද්ද මෙතනදී රිසර්ච් දැන් බල්බ් අපි බල්බ් ටික මෙතනදී උදාහරණ විදිහට මෙයා බල්බ් ලක්ෂයක් තමයි ගන්න අර මිලදී ගන්න යන්නේ. එතකොට බල්බ් ලක්ෂයක් ගන්න ගියාම මෙයා කියනවා උපරිමයේ 110ක් දෝෂ සහිත වෙන්න පුළුවන් කියලා. එතකොට අපි බලනවා මේක ඇත්තටම මේ හොඳ ඩීල් එකක් නැද්ද කියලා. එතකොට අපිට බල්බ් ලක්ෂයම අරගෙන 100% නිවැරදිව මේ ටෙස්ට් එක කරන්න බල්බ් ලක්ෂයම සල්ලි දීලා අරගෙන ඒකින් එක ටෙස්ට් කරලා බලන්න ඕනේ බල්බ් ලක්ෂයට නම් 110යි නම් ලක්ෂයකට එතකොට 1000ක් වෙනවා. ඔව් 1000ක්. එතකොට මෙතන බල්බ් ලක්ෂයක් ගත්තොත් බල්බ් 1000 දෝෂ සහිත වෙන්න පුළුවන්. එතකොට අපි බලන්න ඕනේ දැන් අපි බල්බ් ලක්ෂයක් අරගෙන බල්බ් 1000ක්ම අහක දාන්න සිද්ධ වුණොත් අපිට කොච්චර පාඩුවක් වෙනවද? ඒ ඔක්කොම අපි සලකලා බලලා තමයි මේ ගන්නව නැති කියන එක තීරණය කරන්නේ. එතකොට එන්නේ වගේ තමයි මේ ස්ටැටික් වලදී අපි කරන්නේ. එතකොට අපි රිසර්ච් අපි මේ කරන පරීක්ෂණයේදී මොකද්ද අපි ටෙස්ට් කරන්නේ? ටෙස්ට් කරන්නේ මේ බල්බ් වලින් කොච්චර ප්‍රතිශතයක් අපි ගන්න සාම්පල් එකෙන් කොච්චර ප්‍රතිශතයක් ඩිෆෙක්ටිව් වෙනවද නැද්ද කියන එක තමයි මෙතනදී ටෙස්ට් කරන්නේ. ඒක තමයි ටෙස්ට් ස්ටැටිස්ටික්ස් කියලා කියන්නේ. ස්ටැටිස්ටික් ටූල් භාවිතා කරලා ටෙස්ට් කරන්නේ මොකද්ද කියන එක තමයි ටෙස්ට් ස්ටැටිස්ටික්ස් වලදී ටර්ම් එකෙන් තේරුම්. එතකොට උදාහරණයක් આવොත් මම යනවා බල්බ් ලක්ෂයක් ගන්න. එතකොට මේ බල්බ් මෙයා විකුණන්නේ එක පැකට් එකක බල්බ් LED 1000ක් තියෙනවා. හරි. එතකොට LED 1000යි එහෙනම් දැන් මෙයාට ලක්ෂයක් ගන්න නම් පැකට් 100ක් අරගන්න ඕනේ. හරි. LED පැකට් 100ක් අරගන්න ඕනේ මේ ලක්ෂය අරගන්න කවර් කරගන්න. එතකොට සෙලර් කියනවා උපරිම වශයෙන් 110ක් ඩිෆෙක්ටිව් වෙන්න පුළුවන් කියලා. හරි ඕකේ. අපි ඊට පස්සේ මොකද කරන්නේ? දැන් පැකට් 100ම අරගන්නේ නැහැ. ආයි මුලින් පැකට් 5ක් රැන්ඩම්ලි අරගන්නවා.
එයාගාවින්. එතකොට මේ රැන්ඩම් වචනේ ගොඩක් වැදගත් වෙනවා. ඒ පැකට් පහ ගන්නවනම් අපි ඒ සෙලර්ගේ ඒ කියන්නේ එකම සෙලර්ගේ ඒ සෙලර්ගේ අපි මොකක්ද දැන් හිතමු බඩු ගබඩාවක් තියෙනවා. ඒ පැකට් පහ තැන් වලින් අරගන්න ඕනේ. එහෙම නැත්නම් ඒ සෙලර්ගේ තව ඩීලර්ස්ලා ඉන්න යටතේ ඉන්න තව කට්ටිය ඉන්නවා. ඒ තැන් පහකින් අරගන්නවා. ඒ වගේ රැන්ඩම්ලි පුළුවන් තරම් රැන්ඩම්ලි ඒ සාම්පල් පහ අරගන්නවා. එතකොට සාම්පල් පහ අරගත්තාම ඒ සාම්පල් පහ එක පැකට් පහ අරගෙන වෙන වෙනම දැන් එක පැකට් එක 100ක් තියෙනවා. සෝරි එක පැකට් එක 1000ක් තියෙනවා. බල්බ් LED 1000ක් තියෙනවා. අපි මොකද කරන්නේ? ඒ පැකට් පහ වෙන වෙනම කඩලා ඒ හැම LED 1000 විතර ඔක්කොම LED 5000ක් වෙනවා. ඒ LED 5000 වෙන වෙනම චෙක් කරලා බලනවා ඩිෆෙක්ටිව්ද නැද්ද කියලා. එතකොට එකක 1000ක් නම් තියෙන්නේ මෙයා ෂුවර් මෙයා ගැරන්ට් කරන උපරිම 110යි කියලා. එතකොට 100කට 10යි නම් 1000කට 100යි. එතකොට එක පැකට් එකක තියෙන බලා උපරිම දෝෂ සහිත බල්බ් ගන්න 100යි එහෙනම්. හරිද? ඒකත් අපි ඔළුවේ තියාගෙන ඔන්න ටෙස්ට් එක කරන්න යනවා. මේ P1 to P5 කියන්නේ අපි ගත්ත පැකට් පහ. පැකට් 1, පැකට් 2, පැකට් 3, පැකට් 4, 5 ඒ විදිහට. මෙතනදි මේ විදිහට මෙන්න මෙහෙම ටෙස්ට් එකේ රිසල්ට් එක ඇවිල්ලා තියෙනවා. පළවෙනි පැකට් එකේ P1 දෝෂ සහිත ඒවා තිබිලා තියෙනවා 125ක්. මේක 10න් භාගයක් විදිහට දාලා බලන්න. එකක 1000ක් තියෙනවා. ඒ 10න් 125ක් ඩිෆෙක්ටිව් වෙලා තියෙනවා. ඒක දශම විදිහට ගත්තාම 0.125. මේ දෙවෙනි එකේ LED 80ක් ඩිෆෙක්ටිව්, මේකේ 97ක් ඩිෆෙක්ටිව්, මේකේ 105ක් ඩිෆෙක්ටිව්, මේකේ 98ක් ඩිෆෙක්ටිව්. එතන මොකද කරන්නේ? අපි පහේම ඔන්න මේ P කියන ෆ්‍රැක්ෂන් එක බලුවා කීයක් 100ට කීයක් ඩිෆෙක්ටිව්ද කියලා. ඊට පස්සේ දැන් මේ පහේම අපි ඇවරේජ් එකක් බලනවා. දැන් සාමාන්‍යයෙන් ඔය ස්ටැටිස්ටික්ස් වලදී ඉන්ට්‍රොඩක්ෂන් එකේදී අපි කරනවා. ස්ටැටිස්ටික්ස් වලදී කරන්නේ වැලියුස් කීපයක් වෙනකොට තනි වැලියු එකක් පාවිච්චි කරන එක තමයි ස්ටැටිස්ටික්ස් වලදී ප්‍රධානම ගති ලක්ෂණය වෙන්නේ. එතන මේ පහ වෙනකොට අපි තනි ඇවරේජ් එකක් ගන්නවා. මේ පහම එකතු කරලා පහෙන් බෙදුවට පස්සේ ඔන්න එනවා. ඇවරේජ් එක 0.1.1 කියලා. හරිද? එතකොට අපි උපකල්පනය ඩිනෝට් කළේ කොහොමද? P කියන එක 0.1 කියන්නේ 0.1 කියන්නේ මේකට වඩා ඇත්තටම වැඩි. දැන් මෙතන තියෙන 1.0 නෙමෙයි 1.1. එතකොට මේ ආපු අගය H නෝට් එක පිළිගන්න බෑ. මොකද H නෝට් අපි කිව්වේ P කුඩයි 1.0 කියලා. හැබැයි මෙතන ආවෙලා තියෙන 1.1 කියන්නේ අනිවාර්යයෙන් 1.1ට වඩා මේක ආපු අගේ වැඩි. එතකොට මේකෙන් දෙන උත්තරේ මොකද්ද? H නෝට් එක රිජෙක්ට් කරන්න කියලා. හරිද? H නෝට් එක රිජෙක්ට් කරන්න H1 පිළිගන්න කියලා තමයි මේ ස්ටැටිස්ටික්ස් මේ ගත්ත ක්‍රමයෙන් දෙන උත්තරේ. හැබැයි අපි ඇත්තටම H නෝට් එක රිජෙක්ට් කරන්න ඕනේද? කරන්න පුළුවන්. උත්තරේ තමයි බෑ. මොකද බැරි වෙන්න හේතුව මේක මෙහෙම වුණයි කියලා අපිට H නෝට් එක 100% රිජෙක්ට් කරන්න බෑ. මේකට ප්‍රධානම හේතුව මොකද්ද? අපි ගත්තේ මේ පැකට් පහක සාම්පල්යක් විතරයි. පැකට් පහක මෙහෙම වුණයි කියලා අපිට කියන්න බෑ. අපි දැන් පැකට් 100ක් මිලදී ගන්නවනේ. පැකට් 100ම මෙහෙම වෙයි කියලා කියන්න බෑ. මොකද ඒක තමයි ලොකුම ප්‍රශ්නේ. අර උඩ කතා කළා සාම්පල් ඉන්ෆර්මේෂන් එක මත පදනම් වෙලා අපි ගන්න තීරණය පොපියුලේෂන් එකට හරියටම හරි කියලා එකපාර කියන්න බෑ. ඒතරයි මොකද කරන්නේ? මේ ඇවරේජ් එක ස්ප්‍රෙඩ් වෙලා තියෙන විදිය පොඩ්ඩක් කන්සිඩර් කරලා බලන්න කියනවා. කන්සිඩර් ඩිස්ට්‍රිබියුෂන්. ඒ කියන්නේ කොහොමද මේ ව්‍යාප්ති වෙලා තියෙන්නේ කියලා. එතකොට අපේ මොකද්ද ස්ටෑන්ඩඩ් වැලියු එක සලකන්නේ 0.1. ඒ කියන්නේ මේක 1000න් වැඩි කළොත් 100යි. එතකොට පැකට් එකක 1000යි තියෙන පුළුවන් උපරිම අගය 100යි. මෙතන බලුවොත් මෙතන 100 නෙමෙයි 125ක් ගිහිල්ලා. එතකොට 25ක් වැඩිපුර ගිහිල්ලා. මෙතන හැබැයි 100යි තියෙන්න ඕනේ. හැබැයි 80යි මේ වෙලාවේ. එතකොට මේක හොඳ පැත්තට තියෙන්නේ. එතකොට මෙතන 197 කියන්නේ 3ක ගැප් එක කියන්නේ 3ක් අඩුවෙන් තමයි තියෙන්නේ. මෙතනදී ආයි 5ක් වැඩියෙන් මෙතන 2ක් අඩුවෙන්. එතකොට P1 සහ P2 ගත්තොත් මෙතන අර 100 කියන ස්ටෑන්ඩඩ් වැලියු එක ඉනවා. මෙතන 25ක් උඩට ගිහිල්ලා මෙතන 20ක් පහළට ගිහිල්ලා. එතකොට මේ තුනට සාපේක්ෂව මෙතන 3යි මෙතන 5යි මෙතන 2යි වෙනස. එතකොට P3 P4 P5 කියන ඒවා ඉතාමත් කුඩා වේරියේෂන් එකක් තියෙන 100 ඉඳන්. හැබැයි P1 P2 වලදී වේරියේෂන් එක ගොඩක් වැඩි. මෙතනට 25යි මෙතනට 20යි. ධන 25යි ඍණ 26යි වගේ තමයි. මේ ගත්ත සාම්පල් එකෙන් අපිට කියන්න පුළුවන් මේ දෙක නිසා මේ සාම්පල් එකේ ඩිස්ට්‍රිබියුෂන් එක යුනිෆෝම් ඩිස්ට්‍රිබියුෂන් එක නෙමෙයි. මේ කියන්නේ මේ මෙතන මේ තුන අවුලක් නැහැ. මේ තුන ටික
ආසන්නව වෙනස සමානයි. මෙතන ලොකු වෙනසක් තියෙනවා. ඒ නිසා අපිට අනිවාර්යෙන් මේ තීරණය ගන්න ස්ටෑන්ඩඩ් ඩිවිෂන් කියන ටර්ම් එකක් පාවිච්චි කරන්න ඕනේ. එතෙන්ද කියන්නේ ස්ටෑන්ඩඩ් ඩිවිෂන් එකේදී කරන්නේ මේ ඇවරේජ් එකේ ඉඳන් මධ්‍යන්නේ අගේ ඉඳන් කොච්චර දුරට මෙයා ව්‍යාප්ත වෙලා තියෙනවද කියන එක ගැන අදහසක් ගන්න තමයි ස්ටෑන්ඩඩ් ඩිවිෂන් එක පාවිච්චි කරන්නේ. එතකොට මෙන්න මේ පොයින්ට් එකෙන් කියන්නේ මෙතන වුණා වගේ මේක මෙහෙම ඇවරේජ් එක මෙහෙම වුණායි කියලා උණ ගමන් අපිට H note එක රිජෙක්ට් කරන්න බෑ. ඒ කියන්නේ තව ගොඩාක් තව කීපයක් තියෙනවා අපිට කන්සිඩර් කරන්න රිජෙක්ට් කරනවද නැද්ද කියන එක. ඒක ගැන අපි ඉස්සරහට කැල්කියුලේෂන් වලදී ගොඩක් සංකීර්ණව කතා කරන්න වෙනවා. ඒතර මේකේ අදහස මම හිතනවා තේරෙන්නේ නැති කියලා. ටෙස්ට් ස්ටැටිස්ටික් එක කියන්නේ අපි ටෙස්ට් කරන එකේ වැලියු එක මත පදනම් වෙලා රිජෙක්ට් කරනවද නැද්ද කියන එක තීරණය කරන්න බෑ. තවත් සාධක තියෙනවා කන්සිඩර් කරන්න. ඊළඟ අන්තිම පොයින්ට් එක used to express the purpose of being discredited. එතකොට ඒ කියන්නේ මෙහෙමයි. දැන් අපි රිසර්ච් එකක් කරලා අපි නිකන් බලාපොරොත්තු වෙන්නේ අපි නිකන් මොකක් හරි අලුත් දෙයක් පෙන්වන්නේ. ඒ කියන්නේ මොකක් හරි අලුත් නිකන් සොයා ගැනීමක් කරලා පෙන්වන්න වගේ එකක් අපි බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍යයෙන්. නිකන් ප්‍රැක්ටිකලි තුමා. එතකොට මම කිව්වොත් මම උපකල්පනය හදනවා සියලු කපුටන් කළු පාට වෙයි කියලා උපකල්පනයක් හදනවා. සියලු කපුටන් කළු පාට වෙයි කියලා උපකල්පනය මම හදලා මම ටෙස්ට් එක කරලා මම පෙන්වනවා සියලු කපුටන් කළු පාට වෙයි කියලා. කියන්නේ මම කියපු දේ හරි කියලා මම පෙන්වනවා. එතකොට එතන පොඩි නිකන් අර තියෙනවා නේද මම කියන දේ මම හරි කියලා පෙන්වනවා එහෙම ගන්නදී. එතකොට ඇත්තට මෙතනදී අපි නිකන් රිසර්ච් එකේදී අර කරන්නේ මේ සාමාන්‍ය ප්‍රැක්ටිස් එකේදී කරන්නේ මට කියන්න ඕනේ දේ නෙමෙයි ඒකේ විරුද්ධ එක null hypothesis එකට දානවා. දාලා එතකොට මම දැනටමත් දන්නවා කරන්න කලින් දන්නවා ලැබෙන්න ඕනේ මොකද්ද කියලා. හැබැයි ඒකේ විරුද්ධ එක null එකට දාලා ටෙස්ට් එක කරනවා. එතකොට මොකද්ද වෙන්න ඕනේ? ටෙස්ට් එක කළාට පස්සේ ටෙස්ට් එකේ අර දැන් අපි ස්ටැටිස්ටික්ස් පාවිච්චි කරලා මේක අන්තිමට බලනවානේ අර H note පිළිගන්නවද නැද්ද කියන එක. එතකොට එතනදී වෙන්න ඕනේ H note පිළිගන්න බෑ කියලා තමයි අවුට්කම් එක එන්න ඕනේ. එතකොට මොකද්ද වෙන්නේ? මම කියනවා මම නිකන් දන්නේ නැහැ වගේ null එකට දාලා මොකුත්ම දන්නේ නැති ගන්නට ටෙස්ට් එක කරලා මම කියනවා මේ ආපු උත්තරත් එක්ක මේ H උපකල්පනය පිළිගන්න බෑ. එහෙනම් මේක මම රිජෙක්ට් කරනවා. එහෙනම් මම H1 වෙනුවෙන් කියලා මේකේ ප්‍රතිවිරුද්ධ එක තමයි H1 එක තමයි අපිට පිළිගන්න වෙන්නේ කියලා කියන එක තමයි සාමාන්‍ය ප්‍රැක්ටිස් එකේ තියෙන මෙතඩ් එක කියලා සර් කියන්නේ. ඒක තමයි මෙතෙන්ද කියන්නේ if you want to prove something already in literature දැන්වත් ලිටරචර් රිවිව් වල තියෙන දේමයි අපිට කියන්න ඕනේ නම් set it to be the alternative hypothesis. H1 වලට දාන්නලු alternative එකට ඒක දාන්නලු. දාලා ඒකේ take opposite to null hypothesis. ඒකේම opposite එක null එකට දාන්නලු. ඊට පස්සේ මොකද කරන්නේ? ඒ null එක ටෙස්ට් කරන්නලු. ටෙස්ට් කරලා and prove it can be rejected. ඒක රිජෙක්ට් කරන්න පුළුවන් කියලා ටෙස්ට් කරලා පෙන්නනවා. ඒකලෝ නිකන් ප්‍රැක්ටිකල් තමයි අර. එතකොට අපි දන්න දේම null එකට දාලා කරන් ගියොත් වෙන්නේ නිකන් අපි දන්න දේ තවදුරටත් ඇත්ත කියලා ඔප්පු කිරීමන්නේ. එහෙම නැතුව මෙතන කරනවා කියන්නේ අපි දන්න දේ අන්තිමට ස්ටැටිස්ටික්ස් වලින් ඔප්පු කරලා පෙන්නනවා වගේ එකක් තමයි. ඒ කියන්නේ අපි මේක රිජෙක්ට් කරන්නේ කොහොමද? රිජෙක්ට් කරන්නේ මේ ස්ටැටිස්ටික්ස් වල එන මේ උත්තර වලින් කියනවා මේක පිළිගන්න එපා කියලා. පිළිගන්න බෑ කියලා. අන්න ඒතර මොකද වෙන්නේ? අනික අපි කියන්නේ නෑ මේක මේ පිළිගන්න එපා කියලා. ස්ටැටිස්ටික්ස් කියනවා. ස්ටැටිස්ටික්ස් වලින් කියනවා මේක පිළිගන්න එපා කියලා. ඒ නිසා අපි මේක පිළිගන්නේ නෑ කියලා. ඒ වගේ නිකන් ස්ටැටිස්ටික්ස් වලට මේක බර කරලා කියන එක තමයි කරන්නේ. මෙතනදී මේක ගොඩක් පැටලෙන කතාවක් තියෙනවා. මේක තමයි ප්‍රැක්ටිකලි භාවිතා වෙන එක. හරිද? මේ උඩ තියෙන ඒවා සාමාන්‍ය ස්ටෑන්ඩඩ් විදිහට කියමු ඒවා. එතකොට දැන් මම මෙතනදී කියවනේ often represent status of existing belief. එතකොට දැනටමත් පිළිගන්න එක null එකට දාන්නලු. පළවෙනි මෙතනදී කියන්නේ එහෙමයි. මෙතනදී මොකක්ද කියන්නේ? අපි already literature එකේ තියෙන එක alternative එකට දාන්නලු. එතකොට මෙතන තියෙනවා ගැටීමක්. දැනට මතක තියාගන්න මේ point එක අපි මේක දාන්නේ practically research එකක් කරනකොට විතරයි කියලා මතක තියාගන්න. අපේ research එක කරනකොට මේක දාන්න කියලා ගණන් හදද්දි ගොඩක් දුරට අපි භාවිතා කරන්නේ දැනටමත් පිළිගන්න එක තමයි H note වලට දාන්නේ. හරිද? ඒක මේක මතක තියාගන්න මේක ඇඩිෂනල් කලන්දරයක් කියලා මතක තියාගන්න. ඊට පස්සේ ඔන්න මේ H note define කරන එකට තව දැන් උදාහරණ ටිකක් කතා කරන්න තමයි යන්නේ. කවුරු කෙනෙක් තිබහින් ඉන්නවා. වතුර බොන්න තිබහයි එයාට. එයා වුණ වතුර බෝතලයක් දැකලා වතුර බොන්න යනවා. වතුර බොන්න යනකොටම තව කෙනෙක් කියනවා අපි කියමු එයාට තරිඳු කියලා. තරිඳු කියනවා මෙහෙම ඔය වතුර බෝතලේ තියෙන්නේ වස බොන්න එපා කියලා. හරිද? තරිඳු ඇත්තටම දන්නා මේ බෝතලේ වස තියෙනවා කියලා. තරිඳු ඒක දැනගෙන තමයි කියන්නේ. හැබැයි ඒක තරිඳු විතරයි දන්නේ. වතුර බොන්න යන කෙනා දන්නේ නැහැ. එතකොට තීරණය ගැනීම තියෙන්නේ කාටද? වතුර බොන්න යන කෙනාට. එතකොට යාට ගන්න පුළුවන් තීරණ දෙකක් තියෙනවා. පළවෙනි තමයි තරිඳු කියපු එක ඇත්ත කියලා පිළි අරගෙන ඔව් වස තියෙන්න පුළුවන් කියලා පිළිගන්න පුළුවන්. එහෙනම් පිළිගත්තොත් මොකද වෙන්නේ? මෙයා
වතුර බොන්නේ නැහැ. හැබැයි මෙයාට 35න් ඉන්න වෙනවා. හරිද? අනිත් පැත්ත ගත්තොත් මෙයා තරිඳු කියන එක පිළිගන්නේ නැහැ. නෑ වස තියෙන්න බෑ කියලා තමයි මෙයා පිළිගන්නේ. ඒතකොට වස තියෙන්න බෑ කියලා පිළි අරගෙන මෙයා මේ බෝතලේ බොනවා. හරිද? ඒතකොට මේක තමයි වෙන්න පුළුවන් සිද්ධි දෙක. ඒතකොට ඒකට අදාළව ඕල්ටර්නේටිව් වෙනවා. දැන් ඔව් වස තියෙන්න පුළුවන් කියලා පිළිගත්තොත් ඒකේ ඕල්ටර්නේටිව් එක වස නැහැ කියලා පිළිගන්න එක. වස නැහැ කියලා පිළිගත්තොත් ඕල්ටර්නේටිව් වෙන්නේ වස තියෙනවා කියන එක. හරි? එතකොට මේ සිද්ධි දෙකෙන් ගොඩක්ම සීරියස් බලපෑම් වෙන්නේ මොකේද? වතුර නොබී ඉඳලා 35න් ඉන්න එකට වතුර බීලා මැරෙන එක. තේරෙනවා? වතුර බීලා මැරුණොත් තමයි most serious situation එක ඇති වෙන්නේ. හරිද? එතකොට මේක තමයි මේ සිද්ධියට අදාළව වෙන්න පුළුවන් උපරිම දරුණුම තත්ත්වය. මේ null hypothesis එක හැමතිස්සෙම හදනවා කියලා කියන්නේ මෙන්න මේ most serious error එක අඩු වෙන විදිහට. most serious error එක උපරිම වෙන විදිහට තමයි null hypothesis එක හදන්නේ. දැන් මේක ගොඩක්ම නිකන් පැටලෙන කතාවක් තියෙන්නේ. ඕගොල්ලෝම තවදුරටත් හිතලා තේරුම් ගන්න. ඕගොල්ලන්ට මේක දැනෙනකම් මේක පැටලෙනවා. හරි. එතකොට මෙතන වතුර බෝතලයක් තියෙනවා. ඒකේ ඇත්තටම වැස්ස දාලා තියෙන්නේ. මෙයා මේක බොන්න යනවා. එතකොට මෙයා පළවෙනි පාර මෙයා තරිඳු කියනවා මේක බොන්න එපා කියලා. මෙයා මේක පිළිගන්නවා. පිළි අරගෙන නොබී ඉන්නවා. හරිද? හැබැයි යාට 35යි කමක් නැහැ. දැන් හිතන්න මේ පිළිගන්නවා කියන එක අපි H note වලට ගත්තේ. ඇත්තටම වස තියෙන බෝතලේ වස තියෙනවා කියලා පිළිගත්තා. හරි. ඊට පස්සේ අපි මොකද කරන්නේ? මේ බෝතලේ අරන් ටෙස්ට් කරනවා. ටෙස්ට් කරලා පරීක්ෂණ කරලා බලනවා. ඒකේ නිගමනයේ විදිහට එනවා මේ බෝතලේ වස නැහැ කියලා. හරිද? ඒ පරීක්ෂණේ වැරදිලා නිගමනයේ එනවා බෝතලේ වස නැහැ කියලා. බෝතලේ වස නැහැ කියලා ආපු ගමන් ඒ නිගමනයේ මෙයා පිළි අරගෙන මේක බොනවා. එතකොට මොකද වෙන්නේ? මෙයා මැරෙනවා. හරිද? මේ පැත්තේ හිටන්නකෝ. එතකොට මොකද වෙන්නේ? ඇත්තටම වස තියෙන බෝතලේ තරිඳු කිව්වම මේකේ වස තියෙනවා කියලා. මෙයා කියන්නේ මොකද්ද? නැහැ වස තියෙන්න බෑ කියලා. හරි? මෙයා කියනවා නැහැ වස තියෙන්න බෑ. ඒක තමයි මෙයාගේ උපකල්පනය. තරිඳු කියනවා නැහැ ඔගේ වස තියෙනවා. අපි ඕන ටෙස්ට් එකක් කරලා බලමු කියලා. හරිද? එතකොට මෙයා පිළිගත්තේ මොකද්ද? වස නැහැ කියන වස තියෙන්න බෑ කියලා. එතකොට ඔන්න ටෙස්ට් එක කරනවා. ටෙස්ට් එක කළාට පස්සේ මොකද්ද වෙන්නේ? ඒ එන නිගමනේ කියනවා ටෙස්ට් මේකේ වස තියෙනවා කියලා. එතකොට මොකද්ද වෙන්නේ? මෙයා පිළිගත්තා වස නැහැ කියලා, වස තියෙන්න බෑ කියලා. හැබැයි ටෙස්ට් එකෙන් ආවේ මොකද්ද? වස තියෙනවා කියලා. එතකොට මොකද්ද වෙන්නේ? මෙයාගේ උපකල්පනය වර්ධිනවා. මෙයාට සිද්ධ වෙනවා යාගේ උපකල්පනය වැරදි කියලා වැරද්ද පිළි අරගෙන නොබී. එතකොට මොකද වෙන්නේ? මෙයා ඒක නොබී ඉන්නවා. ටෙස්ට් එකෙන් පස්සේ මෙයා ඒක නොබී ඉන්නවා. මෙතනදි මොකද උනේ? මෙයාගේ කියන්නේ ටෙස්ට් එකේ මෙයාගේ උපකල්පනය රිජෙක්ට් කරන්න වෙන විදිහේ රිසල්ට් එකක් ආවොත් හරිද? එතකොට මෙයා කිව්වේ ඔව් වස තියෙන්න පුළුවන් කියලා. හැබැයි මෙයා ටෙස්ට් එක කළාට පස්සේ ටෙස්ට් එක වැරදිලා නිගමනයට එනවා වස තියෙන්න බෑ කියලා. එතකොට මොකද වෙන්නේ? මේ අවස්ථා දෙකේදීම මේ දෙන්නගේ උපකල්පන දෙක කියන්නේ උපකල්පන දෙක වැරදි කියලා තමයි ටෙස්ට් එකෙන් එන්නේ. මෙතනදී මොකද්ද ආවේ ටෙස්ට් එකෙන්? පිළිගත්ත මුලින් වස තියෙන්න පුළුවන් කියලා. හැබැයි ටෙස්ට් එකෙන් ආවා වස නැහැ කියලා. එතකොට මොකද වෙන්නේ? වස නැහැ කියලා ආපු ගමන් මෙයා මේක බොනවා. මේ පැත්තේ මොකද්ද වෙන්නේ? මෙයා මුලදී පිළිගත්තා වස තියෙන්න බෑ කියලා, වස නැහැ කියලා. ටෙස්ට් එක කළාට පස්සේ නිගමනයට එනවා වස තියෙනවා කියලා. එතකොට මෙතනදී මෙයාගේ මූලික නිගමනය වැරදි කියලා තමයි ටෙස්ට් එකෙන් කියන්නේ. එහෙනම් මොකද වෙන්නේ? මේ අවස්ථා දෙකේදීම ටෙස්ට් එක හරි කියලා මෙතන විශ්වාස කරනවා නම් හරිද? ටෙස්ට් එක හරි නම් මොකද වෙන්නේ? මෙතනදී නිගමනයට ආවේ වස නැහැ කියලා මෙයා මේක බොනවා. මෙතනදී නිගමනයට ආවා වස තියෙනවා කියලා මෙයා මේක බොන්නේ නැහැ. හරිද? එතකොට more serious error එක වෙන්නේ ටෙස්ට් එක වැරදුනොත් more serious error එක වෙන්නේ මෙයාටද? මේ පැත්තට නේද? අන්න එතකොට මෙන්න මේක තමයි more serious error එක සිද්ධ වෙන අවස්ථාව. ඔව් වස කියන්නේ මොකද්ද? ඇත්තටම වස තියෙන පුළුවන් බෝතලයක් ටෙස්ට් එක කරලා බලුවට පස්සේ නිගමනයට එනවා වස නැහැ කියලා. හරිද? එතකොට මොකද වෙන්නේ? අපි ටෙස්ට් එක හරි කියලා හිතලා ඒක පිළිගන්නවා. එතකොට වෙන්න පුළුවන් උපරිම most serious error එක එන විදිහට තමයි අපි null hypothesis එක define කරන්නේ. හරිද? ඒ කියන්නේ අපි ටෙස්ට් එක කරලා උත්තරේ වැරදිලා වැරදි නිගමනය ආවොත් ඒක පිළිගත්තොත් උපරිම error එක එන විදිහට තමයි මේක පිළිගන්නේ. තවදුරටත් කිව්වොත් select null hypothesis such a way that once we reject the null hypothesis which is actually true. ඇත්තටම මේ null hypothesis එක ඇත්ත.
මොකක්ද උනේ? මෙයා මුලදී පිළිගත්ත ඇත්තටම වස තියෙන්න පුළුවන් කියලා. හරිද? તો මෙයාගේ මූලික නිගමනයේ මූලික උපකල්පනය හරි. ඒ වුණාට ටෙස්ට් එකේ වැරද්දකින් ආවා වස නැහැ කියලා. එතකොට මොකක්ද උනේ? මෙයා ටෙස්ට් එක හරි කියලා පිළිගන්නවා නම් මොකද වෙන්නේ? මෙයාගේ මූලික උපකල්පනය වැරදි කියලා පිළිගන්නවා. පිළි අරගෙන ටෙස්ට් එකෙන් ආපු එක හරි කියලා පිළි අරගෙන මෙයා මේක බොනවා. බීපු ගමන් මැරෙනවා. අන්න ඒක තමයි more serious attack. તો තේවල මෙතනදී මෙයා මැරුණට මේ කතන්දරේ ඩිෆයින් කරලා තියෙන විදිහ අනුව මේක මැරෙන්නේ මෙතනදී කියන්නේ අපි සලකන මේ ස්ටෑන්ඩඩ් එක ඒ රාමුව ඇතුළේදී වැරදි නිගමනයක් ටෙස්ට් එකෙන් ආවොත් වෙන්න පුළුවන් උපරිම හානිය වෙන විදිහට තමයි H note එක ඩිෆයින් කරන්නේ. හරි මේක තව ඉස්සරහට කතා කරනවා. ඒතර මේක හොඳම තියන්න once we reject the null hypothesis which is actually true. ඇත්තටම සත්‍ය වශයෙන් පවතින උපකල්පනය මොකක් හරි වැරද්දකින් රිජෙක්ට් කළොත් that becomes the most serious error. ඒ කියන්නේ උපරිම වැරද්ද වෙන more serious error එක වෙන විදිහට තමයි null hypothesis එක ඩිෆයින් කරන්නේ. හරිද? මේක තවදුරටත් ඔයගොල්ලෝ පැහැදිලි නැත්නම් තව ටිකක් තනියෙන් හිතලා බලන්න තව ඉස්සරහට තව ටිකක් තේරෙයි. හරි ඊට පස්සේ බලමු මේ hypothesis එකකදී අපි කතා කරන්න බලමු parameters මොනවද කියලා. මේ hypothesis එකේදී කියන්න පුළුවන් මේ විදිහට population එකේ proportion කියන්නේ population කියන්නේ අපි ගන්න සමස්තය. ඒ සමස්තයේ භාගයක් විදිහට පෙන්වන්න පුළුවන්. කියන්නේ the ratio එකක් the percentage එකක් විදිහට. population proportion එකක් අපි නිරූපණය කරන්නේ capital P වලින්. simple P පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මෙතන උදාහරණ විදිහට අරන් තියෙන්නේ අපි හිතනවා මොකක් හරි population එකෙන් 140කට 140ක් හෝ ඊට අඩු ප්‍රමාණයක් මත්පැන් බොනවා කියලා. ඒක තමයි අපේ මූලික population මේ null hypothesis එක. ඒ 140 කියන වැලියු එක කොහොමද ගත්තේ? අපි ස්ටෑන්ඩඩ් වැලියු අපිට එක්ක කවුරු හරි කලින් ප්‍රකාශ කරලා තියෙන එකක් තමයි අපි 40 විතර ගන්න. ඒක ලිටරේචර් වල තියෙන එකක් හරි ඕන එකක්. එතකොට මේකේ null එක වෙන්නේ මොකද්ද? මේකට 100 විරුද්ධ. මෙතන කුඩා හෝ සමානයි 140 නම් 140ට වැඩි එක තමයි null එක වෙන්නේ. ඊළඟට population mean කියන්නේ මෙතන වෙන්නේ මේ භාගයක් විදිහට පෙන්වන එක. මෙතෙන්දි කියන්නේ මධ්‍යයන් නැගෙන ඇවරේජ් එක. population එකේම ඇවරේජ් එකක් විදිහට null hypothesis එක හදන්න පුළුවන්. එතන මෙතෙන්දි කියන්නේ මොකද්ද? විශ්වවිද්‍යාල පළමු වසර විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්ගේ මධ්‍යයන් බර කිලෝ 60යි. ඒක තමයි අපේ null hypothesis. විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්ගේ මධ්‍යයන් බර කිලෝ 60යි. එතකොට ඒකේ ඕල්ටර්නටිව් වෙන්නේ කිලෝ 69 කියන එක. හරි මේ අසමානතාව මෙතන මේ අසමානතාව ලකුණක් ආවොත් greater than or smaller than කියලා. එතකොට වෙන්නේ යන්නේ වෙන ක්‍රමයකට. මෙතෙන්දී යන්නේ වෙන ක්‍රමයකට. ඒක තව ඉස්සරහට විස්තර කරනවා. කොහොමද mu වලින් තමයි population mean එකක් අර්ථ දක්වන්නේ. ඒ වගේම මට පුළුවන් population mean දෙකක් සමාන කරන්න. ඒ කියන්නේ මෙහෙම එකක්. අපි හිතමු මෙහෙම ටෙස්ට් එකක් කියනවා. ගණිතයේ පේපර් එකක් ලියනවා. ගණිත පේපර් එකකදී ගෑනු ළමයිට හම්බෙන ලකුණු වල මධ්‍යයන්යයි පිරිමි ළමයිට හම්බෙන ලකුණු වල මධ්‍යයන්යයි කියලා. mu1 කියන්නේ පිරිමි ළමයිගේ මධ්‍යයන්ය, mu2 කියන්නේ ගෑනු ළමයිගේ මධ්‍යයන්ය. එතකොට මම හදන්නේ පේපර් එක සර්ව සාධාරණ පේපර් එකක් නම් මම උපකල්පනය කරනවා පිරිමි ළමයිගේ මධ්‍යයන්ය සහ ගෑනු ළමයිගේ මධ්‍යයන්ය සමාන වෙන්න ඕනේ කියලා. මේක තමයි null එකට දාන්නේ. එහෙනම් ඕල්ටර්නටිව් වෙන්නේ පිරිමි ළමයිගේ මධ්‍යයන්ය සහ ගෑනු ළමයිගේ මධ්‍යයන්ය සමාන නැහැ කියන එක. ඊළඟට තව ගන්න පුළුවන් population variances. ඒ කියන්නේ මේ variance එක විචලතාවය population variance එකකට අපිට මෙහෙම sigma වර්ගයෙන් තමයි ගන්න ටෙස්ට් කරන්නේ. ඒකටත් මේ විදිහට ගන්න පුළුවන් variance එක 50ද 50 නොවන අවස්ථා කියලා. ඊට පස්සේ මේ ටෙස්ටිං එක කළාට පස්සේ මේ null hypothesis එකට කරන්න පුළුවන් වැඩ දෙකයි. කියන්නේ ටෙස්ටිං එකේ නිගමනයේ විදිහට කරන්න පුළුවන් වැඩ දෙකයි තියෙන්නේ. එක්ක null hypothesis එක පිළිගන්නවා කියන වචනේ පාවිච්චි කරන්නේ නැහැ කීයටවත් මෙතනදී. මෙහෙමයි වෙන්නේ. null hypothesis එක රිජෙක්ට් කියන්නේ ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ප්‍රතික්ෂේප නොකර ඉන්න පුළුවන්. හරි? ප්‍රතික්ෂේප නොකර ඉන්නවා කියන්නේ 100% පිළිගන්නවා කියන එක නෙවෙයි. හැබැයි ඇත්ත වෙන්න පුළුවන්. maybe true කියන එක තමයි මෙතනදී අදහස. එතන පොඩි සියුම් වෙනසක් තියෙන්නේ. එතකොට අපි ගත්ත null hypothesis එක රිජෙක්ට් කරන්නේ නැහැ කියලා කියන්නේ මොකද්ද? අර කලින් කියවන දිගටම කියන කතාව. මේ තීරණය ගන්නේ කොහොමද? sample එකයි අපිට අපි කරපු sample එකට අනුව ලැබිච්ච පිළිතුර විදියට. statistics වලින් ලැබෙන outcome එක තමයි අනුව තමයි රිජෙක්ට් කරනවා නැති කියන තීරණය. එතකොට අපිට කියන්න බෑ. දැන් මම හිතුවොත් මෙහෙම මේ උදාහරණ ගන්නම්. මම කියනවා විශ්වවිද්‍යාල පළමු වසර ශිෂ්‍යයෙක්ගේ මධ්‍යයන් බර
කිලෝ 60යි. මේක තමයි මගේ නල් එක. එතකොට නල් හයිපොතීසිස් එක මේ විදිහට අරගෙන මම ටෙස්ට් එකක් කරනවා. ටෙස්ට් එක කළාට පස්සේ හරියටම එනවා 60යි කියලා ඇවරේජ් weight එක. හැබැයි ඇවරේජ් weight එක 60 වුණ පළියට මට කියන්න පුළුවන්ද පොපියුලේෂන් එක කියන්නේ සියලුම විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ පළමු වසර ශිෂ්‍යයන්ගේ weight එක ඇවරේජ් එක 60යි කියලා බෑ කියලා කියන්න බෑ. මොකද මේ 60 කියන එක කොහෙන්ද ආවේ සාම්පල් එක අනුව. සාම්පල් එකට අනුව තමයි කියන්නේ. හැබැයි එහෙම නෑ කියලා පොපියුලේෂන් එකත් එහෙමයි කියන්නේ. එතකොට මට දැන් මේක ඇක්සෙප්ට් කරන්න බෑ. ඇක්සෙප්ට් කරොත් මොකද වෙන්නේ? මම පිළිගන්නවා හැමෝගෙම 60යි කියලා. හරිද? එතකොට මෙතන තියෙන වෙන්නේ හැමෝගෙම 60යි කියන එක නෙමෙයි මම කියන්නේ. කියන්නේ ආපු උත්තර අනුව 60 වෙන්න පුළුවන් කියලා තමයි කියන්නේ. තවදුරටත් කිව්වොත් අපි මෙතන say that මෙතන කියන්නේ tested data don't provide sufficient evidence to cause rejection. ඒ කියන්නේ අපි ටෙස්ට් කරපු data වලින් ප්‍රමාණවත් සාක්ෂියක් ඉදිරිපත් කරන්නේ නැහැ මේක ප්‍රතික්ෂේප කරන්න. කවුරු හරි ගෑල්ලා මේකේ කැමැත්ත ඇහුවොත් කියන්න එපා එකපාරටම මම ඔයාලට කැමති නැහැ කියලා. ඒතකොට හිත රිදෙනවා වැඩි. එතකොට මොකද්ද කියන්නේ? ඔයාලට කැමති වෙන්න තරම් මට හේතුවක් නැහැ. There's no reason to like you. එතකොට කෙලින්ම නිකන් පොල්ලෙන් ගහුවා වගේ කැමති නැහැ කියන්නේ නැහැ මෙතනදී. අපි කියන්නේ මොකද්ද? කැමති නැහැ කියලා කියන්න කැමති කියලා කියන්න ප්‍රමාණවත් සාධක හේතු සාධක නැහැ කියලා තමයි කියන්නේ. හේතු සාධක තිබුණා නම් කැමති වෙන තිබ්බා. එහෙම ගත්තොත් මෙතන කියවෙනවා. හරි එතන සියුම් වෙනසක් තියෙන්නේ. මෙතන accept කියන එක කොහොමද කියලා පාවිච්චි කරන්නේ නැහැ මේ වචන දෙක බලාගන්න. reject සහ not reject කියන එක තමයි පාවිච්චි කරන්නේ. එතකොට මොකක් හරි වෙලා අපිට null hypothesis එක reject කරන්න උනොත් අන්න එතනදි වෙන්නේ මෙහෙම දෙයක්. අපි කියන්නේ data on hand are not compatible with null hypothesis. ඒ කියන්නේ අපි ගත්ත data වල data null hypothesis එකත් එක්ක පෑහෙන්නේ නැහැ. but in favor of alternative hypothesis. ඒ කියන්නේ null එකට මෙයා තියෙන data null එක support කරන්නේ නැහැ. හැබැයි alternative පැත්තට මෙයා support කරනවා. ඒ නිසා අපිට සිද්ධ වෙනවා null එක reject කරලා alternative එක පිළිගන්න. හරි. එතකොට මෙන්න මේ ක්‍රමය තමයි නිතරම පාවිච්චි කරනවා කියලා කියන්නේ statistics වලදී null එක reject කරලා එතන මෙතෙන්දි මොකද වෙන්නේ? මේකත් එක නිකන් තව සියුම් වෙනසක් තියෙනවා. රිජෙක්ට් කරනකොට සම්පූර්ණයෙන්ම පිළි නොගෙන ඉන්නවක් තමයි තියෙන්නේ. null එක 100%ක් නෑ කියලා 100%ක් වෙන්න බෑ කියලා රිජෙක්ට් කරනවා. හරිද? මෙතෙන්දි null එක 100%ක් වෙන්න පුළුවන් කියලා පිළිගන්නේ නැහැ. හැබැයි තියෙන data අනුව null එක වෙන්න පුළුවන් කියලා තමයි කියන්නේ. මෙතෙන්දි 100% රිජෙක්ට් කරනවා. මම කලින් කියවනේ අපි සාමාන්‍යයෙන් කරන්නේ null එක මොකද්ද අපිට වෙන්න ඕන දේ alternative එකට දාලා මොකද මෙතන reject කළාට පස්සේ අපි පිළිගන්නේ මොකක්ද alternative එක. අපිට කියන්න ඕන දේ alternative එකට දාලා ඒකේ විරුද්ධ එක null එකට දාලා අපි හැමතිස්සෙම test කරන්නේ මොකද්ද null එක. statistics rules එක calculation කරලා tools පාවිච්චි කරලා හැමතිස්සෙම test කරන්නේ null එක. ඒතර අපි process එකේ test වෙන්නේ null එකනේ. ඒතකොට null එක reject කරනවා. මෙච්චර දුරට අපි මේක test කළා. මේ වගේ උත්තර ආවා. ඒවා නිසා අපි reject කරන්න පුළුවන් කියලා අපිට evidence තියෙනවා. ඒ එවිඩන්ස් මත පදනම් වෙලා ඒක 100%ක්ම රිජෙක්ට් කරලා ඕල්ටර්නේටිව් එක ඇත්ත කියලා පිළිගන්න. අන්න මෙන්න මේ හේතුව නිසායි අපිට කියන්න ඕන එක ඕල්ටර්නේටිව් එකට දාලා null එක රිජෙක්ට් කරන්න. මෙතනදි මොකද උනේ? අපිට කියන්න ඕන එක null එකට දැම්මොත් මෙතනදි අපිට කියන්න බෑ null එක හරියටම හරි කියලා. හරියටම හරි කියලා කියන්න බැරි හේතුව ඒ තියෙන data අනුව ඒක පිළිගන්න රිජෙක්ට් කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. හැබැයි එහෙම වුණා පළියට අපිට කියන්න බෑ මේක ඇත්ත කියලා. මෙතනදි කියන්නේ අපි maybe true කියන එක තමයි කියන්නේ. මෙතෙන්දී අපි රිජෙක්ට් කරන්න අවස්ථාවක් තියෙනවා. තව උදාහරණ කතා කරනකොට මේක තව විස්තර වෙන්නේ. එතකොට මෙතෙන්දී වෙන්නේ මෙතෙන්දී මොකද කියන්නේ? We have enough evidence to reject null hypothesis. මෙතෙන්දී enough evidence තියෙනවා. මෙතෙන්දී evidence තිබුණ පළියට අපිට accept කරන්නේ නැහැ. ඊළඟට තමයි වැදගත්ම දේ statistics වලදී අපිට එන්න පුළුවන් errors කීපයක්. ඒ කියන්නේ errors වර්ග දෙකක් තියෙනවා මෙහෙම. මේ ටේබල් එකේ වල මෙහෙමයි මේ තියෙන්නේ අපි ටෙස්ට් එක කරලා ස්ටැටිස්ටික්ස් වලින් ගන්න තීරණය රිජෙක්ට් කරනවද රිජෙක්ට් කරන්නේ නැද්ද කියන එක මේ තියෙන්නේ ඇක්චුවල් සිටුේෂන් එක. ඒ කියන්නේ අපි ඒ null hypothesis එක ඇත්තටම ඇත්තද නැත්නම් බොරුද? එතකොට මේ ඇත්තටම ඇත්තද නැත්නම් බොරුද කියන එක දන්නේ කවුද? ඒකින් දෙයියෝ තමයි දන්නේ. හරිද? මේක තීරණය කරන්න මෙහෙම අපි සාමාන්‍යයෙන් දන්නම දෙයක් මෙහෙම වෙන්න පුළුවන්. කියන්නේ දැන් හිතන්නකෝ කලින් උදාහරණයක් ගන්නවා. සියලුම කපුටෝ කළු පාටයි කියලා මම උපකල්පනය කරලා ටෙස්ට් එක කරනවා. ටෙස්ට් එක කළාට පස්සේ මොකද කියන්නේ? null hypothesis එක රිජෙක්ට් කරන්න කියලා ටෙස්ට් එකෙන් කියනවා. එතන මොකද කරන්නේ? මම ඒ උපකල්පනය රිජෙක්ට් කරනවා. එතකොට ඒකෙන් මොකද කියන්නේ? සියලුම කපුටෝ කළු පාටයි කියන එක රිජෙක්ට් වෙනවා. එතකොට ඒකේ ඕල්ටර්නේටිව් එක මොකද්ද? සියලුම කපුටෝ කළු පාට නොවේ කියන එක. සුදු පාටයි කියන එක නෙමෙයි හරි. එයාගේ වැඩක් මෙතන වෙන්නේ. එතකොට
වැඩිපුර හිතන්න යන්න එපා. ඇක්චුවල් ස්ටේටස් එක කියන්නේ h නෝට් null hypothesis එකේ ඇක්චුවල් ස්ටේටස් එක එක්ක true වෙන්න පුළුවන් false වෙන්න පුළුවන්. හරිද? මේ සංකල්පයක් විදිහට මතක තියාගන්න. එතකොට මේ උඩේ දෙවි කෙනෙක් වගේ උඩේ ඉඳන් බැලුවාම ඇත්තද බොරුද කියලා බලා ගන්න පුළුවන්. මේ පැත්තෙන් එන්නේ අපි ගාන ඇදුවට පස්සේ ගානට අනුව එන උත්තරේ. මෙතනදී ඇත්තටම h නෝට් වැරදි. හරි? ඇත්තටම h නෝට් වැරදි. මම ඒ h නෝට් රිජෙක්ට් කරනවා. රිජෙක්ට් කරන්න කියලා මේ ස්ටැටිස්ටික්ස් වලිනුත් කියනවා. හරිද? එතකොට මොකද්ද මෙන්න මේ අවස්ථාව බැලුවොත් ඇත්තටම h නෝට් වැරදි. රිජෙක්ට් කරන්න කියලා මේකෙනුත් කියනවා. එහෙනම් මොකද කරන්නේ? ඔව් රිජෙක්ට් කරනවා. රිජෙක්ට් කරාට පස්සේ මේ ගත්ත තීරණේ හරිනේ 100%ක් හරි. දෙපැත්තෙම හරි. මෙයාත් හරි මෙයාත් හරි. මේක බැලුවොත් ඇත්තටම null hypothesis එක ඇත්ත. ස්ටැටිස්ටික්ස් වලින් කියනවා රිජෙක්ට් කරන්න එපා තියාගන්න කියලා. එතන මොකද වෙන්නේ? මම මේක පිළිගන්න. රිජෙක්ට් කරන්නේ නැහැනේ. එතකොට මොකද වෙන්නේ? ඇත්ත කියන්නේ සැබවින්ම ඇත්ත එකක් මම රිජෙක්ට් නොකර පිළිගන්නවා. එතකොට මෙතන එන්නේ මොකද්ද? හරි ඩිසිෂන් එකක්. මේ අවස්ථාව දෙකේ ඩිසිෂන් දෙක හරි අවුලක් නැහැ. මෙතන තව දෙයක් කියන්න ඕනේ. මේ රිජෙක්ට් සහ do not reject කියන එක තමයි අපි හැමතිස්සෙම පාවිච්චි කරන්නේ. මෙතන කිව්වේ රිජෙක්ට් සහ not reject. accept කියන වචනේ පාවිච්චි කරන්නේ නැහැ. not accepting h not. h not පිළිගන්නේ නැහැ. එතකොට මෙතන ඇත්තම වෙන්නේ එක්කෝට කෙලින්ම කියනවා නැහැ කියලා. නැත්තම් කියනවා නැහැ කියන එක නොකිය ඉන්නවා. නැහැ කියලා නොකිය ඉන්නවා. නේද? නැහැ කියන එක නොකිය ඉන්නවා කියන්නේ ඕ කියන එකම නෙමෙයි. හරි? ඒක ඔය අන්ත දෙකක් එක ක්ලීමක් තියෙන. ඒක හොඳට ඔලුව දාගන්න. එක්ක රිජෙක්ට් නැත්නම් do not reject. accept කරන්නේ නැහැ. එතකොට errors විදිහට ගත්තොත් සැබවින්ම ඇත්ත null hypothesis එක statistics වලින් කිව්වොත් රිජෙක්ට් කරන්න කියලා ඒක type 1 error එක. ඒක දෙන නම type 1 error. මොකද ඇත්තටම ඇත්ත එක රිජෙක්ට් කරන්න කියලා මෙයා කියනවා. type 2 error එක වෙන්නේ ඇත්තටම බොරුයි. ඇත්තටම ඒක නැහැ. හැම දෙයක් ඒක ඇත්තටම වැරදි දෙයක්. පිළිගන්න ඒක රිජෙක්ට් කරන්න එපා කියලා statistics වලින් කියනවා. ඒක type 2 error එක. හරි. තවදුරටත් කිව්වොත් type 1 error එකකින් කියන්නේ reject h not when it is actually true. සත්‍ය වශයෙන්ම ඇත්ත දෙයක් රිජෙක්ට් කරන්න කියලා statistics වලින් කිව්වොත් අන්න ඒක තමයි type 1 error එක වෙන්නේ. type 2 error එක වෙන්නේ not rejecting h not when it is actually false. ඇත්තටම බොරු දෙයක් රිජෙක්ට් කරන්න එපා කියලා මෙයා කියනවා. පිළිගන්න කියලා මෙයා කියනවා. පිළිගන්න කියන එක නොකියා කියනවා. එතකොට අපි මේ statistics වලදී හැමතිස්සෙම කරන්නේ මෙන්න මේ type 1 error එක අඩු කරන එක. හරිද? අර මේ මෙතනදී කතා කළේ මේ උදාහරණය කතා කළේ ඒකම තමයි. මොකද්ද මේ කියන්නේ? type 1 error එකේදී මොකද්ද කිව්වේ? ඇත්තටම ඇත්ත h not ව රිජෙක්ට් කරන්න කියලා ස්ටැටිස්ටික්ස් වලදී කියනවා. ඇත්තටම ඇත්ත h not කියන්නේ මෙයා නේද? ඇත්තටම බෝතලේ වස තියෙන කියලා තරිදු දන්නවා. ඒක මෙයාට කියනවා. එයා ඒක පිළිගන්නවා. එහෙනම් මොකද වෙන්නේ? ඒ උපකල්පනේ ඇත්ත නේද? ඇත්තටම තියෙන්න පුළුවන් කියන එක ඔව් තියෙන්න පුළුවන් කියන එක ඇත්ත. හරි මෙයා ඇත්තටම ඇත්ත කියලා පිළි අරගෙන ටෙස්ට් එක කළාට පස්සේ ටෙස්ට් එක වැරදිලා එනවා පිළිගන්න එපා කියලා. එතකොට මොකද වෙන්නේ? ඇත්තටම ඇත්ත වෙච්ච උපකල්පනය මෙයා කෙලිම රිජෙක්ට් කරනවා. අන්න ඒක තමයි ඇත්තටම ඇත්ත වෙලා තිබු උපකල්පන රිජෙක්ට් කිරීම තමයි type 1 error එක වෙන්නේ. તો type 1 error එක most serious error එක වෙන විදිහට තමයි අපි null hypothesis එක හදන්නේ. તો මේ විදිහට හදුවොත් තමයි type 1 error එක most serious error එක වෙන්නේ. මොකද වෙන්නේ? මුලින්ම පිළිගන්නවා වස නැහැ කියලා. මුලින් පිළිගන්න වස තියෙනවා කියලා ටෙස්ට් එක කරලා වස නැහැ කියනවා. වස නැහැ කියපුවාම මෙයා ඒක බොනවා. බීලා මැරෙනවා. type 1 type 2 error දෙක. හරි තවදුරටත් මේක උදාහරණයක් ගන්න මෙහෙම එකක්. අපි යනවා මෙහෙම උසාවියකට. උසාවියකට ගියාට පස්සේ innocent suspect කෙනෙක් ඉන්නවා considered innocent at the beginning. ඒ කියන්නේ නිර්දෝෂී සැකකරුවෙක් නිර්දෝෂී කියලා පිළි අරගෙන ඉන්නවා. ඇත්තටම එයා නිර්දෝෂී. ඒ වගේම එයා නිර්දෝෂී කියලා මුලින් කෝට් එක පිළිගන්නවා. පිළි අරගෙන සුප්‍රීම කෝට් එකෙන් ඩිසිෂන් එක දෙනවා. court decide suspect is guilty. හරිද? ඇත්තටම මෙයා innocent. හැබැයි ඩිසිෂන් එක දෙනවා guilty කියලා. එතන මොකක්ද වෙන්නේ? ඇත්තටම innocent කෙනා innocent කියලා පිළිගත යුතුව තියෙද්දී ඩිසිෂන් එක දෙනවා guilty කියලා. ඒක තමයි type 1 error කියන්නේ. ඇත්තටම පිළිගත යුතුව තියෙන කෙනා ඒ විදිහට පිළිගන්නේ නැතුව ඩිසිෂන් එක දෙනවා ඒකට විරුද්ධව පිළිගන්න එපා කියලා. ඒක තමයි type 1 error. ඒ කියන්නේ මොකද? innocent person is guilty. හරි මේ විදිහට තේරුම් ගත්තත් හොඳයි. හරි මේක type 1 error කියන්නේ නිර්දෝෂී කෙනාව වැරදි කියලා පිළිගන්නවා. ඔය අනිත් පැත්ත වෙන්න පුළුවන් මෙහෙම. Guilty suspect is considered innocent at the beginning. අපි කියමු ඇත්තටම මෙයා තමයි අපරාධකාරයා.
හැබැයි පළවෙනි නඩු තීන්දුවෙන් කියනවා මෙයා නිර්දෝෂී කියලා. ඊට පස්සේ සුප්‍රීම කෝර්ටයට යනවා. සුප්‍රීම කෝර්ටෙන් කියනවා court decide suspect is not guilty කියලා. සුප්‍රීම කෝර්ට් එකනොත් කියනවා මෙයා වැරදිකාරයා නෙමෙයි කියලා. එතන මොකෝ වෙන්නේ? ඇත්තටම මෙයා වැරදිකාරයා. සුප්‍රීම කෝර්ට් එකනොත් කියනවා මෙයා වැරදිකාරයා not guilty කියලා. කියන්නේ innocent කියලා. එතන මොකද වෙන්නේ? ඇත්තටම මේ දෙන්නේ මොකද්ද? guilty කෙනාව يعني වැරදි කෙනාව කියනවා not reject කරන්න එපා පිළිගන්න කියලා කියනවා. ඒ කියන්නේ මෙයා not guilty කියලා පිළිගන්න කියලා කියනවා. ඒ වගේ යථා නෙමෙයි. ඒක තමයි type 2 error වෙන්නේ. තව විදිහට කියනවා. ඒතකොට type 2 error එකේදී මොකද්ද වෙන්නේ? guilty person කෙනෙක්ව innocent කරනවා. කියන්නේ ඇත්තටම වැරදි. හැබැයි කියනවා පිළිගන්න කියලා. guilty person කියන්නේ ඇත්තටම බොරුකාරයෙක්. හැබැයි කියනවා අහිංසකයෙක් කියලා පිළිගන්න කියලා. ඔක තමයි type 2 errors දෙක කියනොත් වෙන්නේ. එතකොට මේ errors දෙක ගත්තාම වැඩිම බලපෑමක් තියෙන මොකේද? පළවෙනි එකෙන් කියන්නේ මොකද්ද? නිවැරදිකරුව අපි තුමු මෙයා කියන්නේ innocent person guilty කියලා කියන්නේ. වැරදිකාරයා බවපත් කරලා එක්ක මෙයාව සිරගත කරන්න පුළුවන් නැත්නම් එල්ලා අමරන්න පුළුවන්. ඒ තමයි පළවෙනි සිද්ධිය. දෙවෙනි එකේදී මොකද වෙන්නේ? වැරදිකාරයා එයා නිවැරදිකාරයෙක් කියලා සමාජගත කරනවා. හරි. එතකොට අපි හැමතිස්සෙම හිතන්නේ මෙතනදී ප්‍රධාන කතා නායකයෙක් වෙද්දී. කියන්නේ කතාව කවුද මෙතන ફોකස් කරන්න කියන්නේ. ફોකස් කරන්නේ කවුද? මේ සස්පෙක්ට් කියන එක නැත්නම් මේ සැකකර්තාව මෙතන කතා නායකයෙක් වෙන්නේ. එතකොට කතා නායකයෙක් පැත්තෙන් බැලුවම වැඩිම එරර් එක වෙන්නේ කොයි අවස්ථාවේදී? නිවැරදිකරුව සිරගත කරගෙන නිවැරදිකාරයෙක් සිරගත කරලා නැත්නම් එල්ලා මරනවා. නැත්නම් මෙතන මොකද? වැරදිකාරයෙක්ව සමාජගත කරනවා. ඒ පුද්ගලයාගේ පැත්තෙන් ගත්තොත් මෙයාව සමාජගත කළාම එයාට ලොකු බලපෑමක් නැහැ නේ. ප්‍රශ්නයක් නැහැ. එයාට සතුටින් ජීවත් වෙන්න පුළුවන්. හැබැයි නිවැරදිකාරයෙක්ව එල්ලා මරුවොත් අන්න ඒක තමයි most serious error එක වෙන්නේ. එතකොට තේරෙනවා most serious error එක තමයි කියන්නේ most serious error එක වෙන්නේ නිවැරදිකාරයව සිරගත කිරීම. එතකොට අපි මොකද්ද කරන්නේ? always try to minimize type 1 error. මට එක තැනකදී කලින් ඔක මාරුලා කියවනවා වගේ මතකයි. මෙතන මේක තමයි ඇත්ත කතාව. type 1 error එක පුළුවන් තරම් අඩු කරනවා. ඒ කියන්නේ more serious error එක වෙන්න තියෙන්නේ probability එක පුළුවන් තරම් අඩු කරනවා. එතන මොකද වෙන්නේ? indirectly more serious error එක අඩු කරන්න හදද්දී type 2 error එක වැඩි වෙන්න පුළුවන්. එතන හොඳ ටෙස්ට් එකක් නම් type 1 error එක අඩු වෙනවා. අඩු කරන්න බලන්න ඕනේ. ඒ එක්කම type 2 error එක වැඩි වෙන ප්‍රමාණයත් අඩු කරන්න බලන්න ඕනේ. හරි. තවදුරටත් කිව්වොත් always try to minimize type 1 error. ඒ කියන්නේ rejecting true h note. ඇත්තටම සත්‍ය වශයෙන් පවතින null hypothesis එක reject කිරීමට සම්භාවිතාවය අඩු කිරීම තමයි මෙතෙන්දී සලකා බලන්න ඕනේ. ඊට පස්සේ මෙතනට આવොත් level of significance කියලා value එකක් අර්ථ දක්වනවා. ඒක alpha වලින් තමයි කියන්නේ. තව මේක සම්බන්ධව ඉස්සරහට ගොඩක් ගණන් හම්බ වෙනවා. alpha අර්ථ දක්වන්න වෙන්නේ එහෙමයි. type 1 error එක වීමේ සම්භාවිතාව probability of type 1 error. ඒ කියන්නේ මොකද්ද? probability of rejecting h note when it is true. probability of rejecting h note when it is true. ඒක තමයි type 1 error කියලා කියන්නේ. හරිද? මේක තවදුරටත් මේ සමීකරණයකින් අන්තිමද මේකට උත්තරයක් හොයන්න ඕන නම් මේකේදී probability කියන්නේ මේක අපි probability වලදී කතා කරන මේ notation එක. අර a given b කියලා කියනවා. ඒ කියන්නේ මුළු සම්භාවිතා ප්‍රමේය සහ බේස් ප්‍රමේයත් එක්ක එන එක. මේ කියවන්නේ rejecting h note while h note is true. ඒ probability එක අපිට ඉලක්කමක් විදිහට මේක හොයන්න ඕන නම් අපි බලනවා h note reject කරන්න කොච්චර සම්භාවිතාවක් තියෙනවද කියලා සහ h note සත්‍ය වීමේ සම්භාවිතාවයක් කොච්චර තියෙනවද කියලා. එතකොට අපි බලන්නේ දැන්දී h note සත්‍ය වෙලා තිබියදී while h note is true rejecting h note reject කිරීමේ කොච්චර සම්භාවිතාවක් තියෙනවද කියන එක තමයි මේ කියන්නේ. අන්තිමට ගියොත් ඒක තමයි කියන්නේ. ඊට පස්සේ මේ alpha එකෙන් විරුද්ධ එක beta විදිහට අපි කියන්නේ type 2 error එක වීම type 1 error. මේ type 2 error එක වීමේ සම්භාවිතාවය තමයි මෙතන අර දක්වන්නේ. ඒ කියන්නේ මොකද්ද? not rejecting h note when it is false. ඒ කියන්නේ වැරදි h note reject නොකර තිබීමේ සම්භාවිතාවය. ඒතර ඒක මෙහෙම කිව්වොත් while h note is false, h note false given h note do not rejecting h note. එතකොට වැරදි h note වැරදි වෙලා තිබෙද්දී එයා reject නොකර තිබීමේ සම්භාවිතාවය. කියන්නේ වැරදි කෙනා වැරදි කියලා පිළි නොගෙන සිටීමේ සම්භාවිතාවය. මේකේ completely opposite එක තමයි මේ කියන්නේ. power of statistical test කියලා එකක් අර්ථ දක්වනවා. මේක අතනම statistics එකේ කියන්නේ positive characteristic ධනාත්මක ලක්ෂණයක්. මේ power එක වැඩි කියන එක. ඒ කියන්නේ මෙතනදී කියන්නේ මේ probability of rejecting h note when it is false. probability of rejecting h note when it is false.
rejecting h naught when it is false. මෙන්න මේක. මේ correct decision එක ගැනීමේ සම්භාවිතාවය කොච්චරද කියන එක තමයි power of statistics කියලා කියන්නේ අපි. මේ power එක පුළුවන් තරම් වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ සත්‍ය වශයෙන්ම වැරදි h naught reject කරන්න ඕනේ මෙතනදී. එහෙම reject කරන්න කියලා උත්තරයක් reject කරන්න කියලා statistics වලින් suggest කරන්න ඕනේ. එහෙම කිරීමේ හැකියාව තමයි power of statistics කියලා දැන් අර්ථ දක්වන්නේ. එතකොට මේකේ statistics එක rejecting h naught when it is false. වැරදි විට reject කිරීමේ probability එක. එතකොට ඒක මෙහෙම කිව්වොත් h naught false h naught while h naught is false how can we reject the h naught? කියන්නේ h naught false වෙලා තිබෙද්දී එයා reject කිරීමේ සම්භාවිතාව. වැරදි කෙනාව reject කිරීමේ සම්භාවිතාව. ඒක වැඩි වෙන්න ඕනේ අනිවාර්යෙන් ටෙස්ට් එක හොඳයි නේද? මේකම මට කියන්න පුළුවන් මේ විදිහට 1 minus h naught false do not rejecting h naught while h naught false do not rejecting h naught. කියන්නේ මේකෙම ප්‍රතිවිරුද්ධ එක නේද මේ කියන්නේ. මෙතන මොකක්ද කියන්නේ h naught false වෙලා තිබෙද්දී do not reject වෙන එක තමයි type 2 error එක විදිහට අර්ථයක් වෙන්නේ. ඒ කියන්නේ බීටා වලින් කිව්වේ. බීටා වලින් අර්ථයක් වෙන්නේ ඒක. බීටා වලින් කිව්වේ type 2 error වීමේ සම්භාවිතාව. කියන්නේ while h naught is false how can we reject do not rejecting h naught while h naught is false. එතකොට මට මේ ප්‍රකාශනයම හරවන්න පුළුවන් මේ probability වල තියෙන එකක්. ඒ කියන්නේ කාසියක සිරස වැටීමේ සම්භාවිතාවය x නම් මට පුළුවන් කාසියක අගය වැටීමේ සම්භාවිතාව එක ඍණ x කියලා කියන්නේ. head වැටෙන්න තියෙන සම්භාවිතාවය capital simple x නම් tail වැටීමේ සම්භාවිතාව එක ඍණ simple x විදිහට ගන්න පුළුවන්. මේක probability එක කතා කරන එක. එතකොට මට පුළුවන් මේකම මේ විදිහට කියන්න. මේකම ප්‍රතිවිරුද්ධ එකනේ මේ කියන්නේ. හරි. එතකොට මේක වීමේ සම්භාවිතාව බීටා විදිහට අර්ථ දක්වුවා. එහෙනම් මේක ප්‍රතිවිරුද්ධ එක වීමේ සම්භාවිතාව එක ඍණ බීටා විදිහට වෙන්නේ. ඒක තමයි මේ අන්තිමට අපි ඔප්පු කරලා කියන්නේ. rejecting false hypothesis. ඊළඟට thumb rule 4ක් තියෙනවා. thumb rule එකේදී මගේ thumb rule එක මගේ මහපැටැඟිල්ල ඔයාගේ මහපැටැඟිල්ලත් එක්ක වෙනස්. එතකොට මම පාවිච්චි කරන විදිහටම ඔයා පාවිච්චි කළ යුතුයි කියලා නීතියක් නැහැ. හැබැයි කැමති නම් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ rules 4ක් තියෙනවා. මේ hypothesis එක state කරද්දී භාවිතා කරන්න ඕනේ කියලා. පළවෙනි එක what is expected to conclude as a result of the survey is placed in the alternative hypothesis. ඒක තමයි කලින් කිව්වේ. practically ගොඩක් වෙලාවට අපි කරනවා කියන්නේ අපිට කියන්න ඕන එක alternative එකට දාලා ඒකේ විරුද්ධ එක null එකට ගන්නවා. ඊළඟ මෙන්න මේක නිතරම පාවිච්චි වෙන එක null hypothesis contains statement of equality. null hypothesis එකේ කොහේ හරි තැනක මේ සමානතාවය කියවෙන්න ඕනේ. එක්කෝ මට කියන්න පුළුවන් mu සමානයි 40. නැත්නම් mu කුඩා හෝ සමානයි 40. එහෙම නැත්නම් mu විශාලයි හෝ සමානයි 40. එතකොට මෙතන ගත්ත හැම h note එකක්ම බලන්න. මේ හැම එකකම සමානතාවය තියෙනවා. මෙතනක් තියෙන හැම එකම සමානතාවය තියෙනවා. ඒක විරුද්ධ එක විදිහට ගන්න h1ට මේ විදිහට අසමානතාවයක් හෝ අසමානතාවයක්ම තමයි වැටෙන්නේ. ඒ නිසා මේක මතක තියාගත්තත් හරි ඔයගොල්ලෝ h note සමානතාවයක් වැටෙන්නම ඕනේ. මොකක් හරි hypothesis එකේ මෙන්න මේ සමානතාවය එන විදිහට null එක define කරන්න. ඒතර ඒක විරුද්ධ එකට alternative එක දාගන්න පුළුවන්. එහෙම නැත්නම් පළවෙනි එක මේව කරා. ඒ කියන්නේ අපිට කියන්න ඕන එක alternative එකට එන විදිහට දාලා ඒකේ විරුද්ධ එක දාගන්න null එකට. මේ දෙකෙන් එකක් consider කරන්න. මුලින්ම දෙක බලන්න. මේක බැරි නම් එකට යන්න. අපි බලමු ඉස්සරහට ගණන් හදද්දි කොහොමද එන්නේ කියලා. මේ ටික නිකන් දැන් introduction එකේ මෙහෙම හතරක් තියෙනවා කියලා විතර කොළුඩ දාගත්තාම ඇති කියලා මම හිතනවා මේ ගණන් හදද්දි ඕන වෙයි. තව ඉතින් වැදගත් කරුණක් තියෙනවා. hypothesis testing never prove anything. මෙතන අපි මේ වැදගත්ම දෙයක් කිසිම දෙයක් ඔප්පු කරලා පෙන්වන්නේ නැහැ. මොකද මෙතන කියන්නේ it says whether hypothesis is supported or not supported by available data. අපි collect කරපු data වලින් අපි ගත්ත උපකල්පනය support වෙනවාද නැද්ද කියන එක විතරයි මෙයා කියන්නේ. ඒ කියන්නේ මෙන්න මේ අන්තිම point එකට අදාළව වැරදිකරුට පක්ෂව සාක්ෂි තිබුණොත් ඔහු නිර්දෝෂී කියලා පිළිගන්නවා. වැරදිකරුටව පක්ෂව එයාගේ පැත්තට එයාට කියනවා සාක්ෂි තියෙනවා නිර්දෝෂී. වැරදිකරුට විරුද්ධව සාක්ෂි තිබුණොත් එයා වැරදි. කියන ෆැමිලි කාර් පාර්ශවයෙන් හොඳ සාක්ෂි දෙනවා නම් එයා වැරදිකරු සැකකරු වැරදි වෙනවා. සැකකරු වෙන්න ඕනේ මේක. එතකොට මේ කතන්දර දෙකම කොහොමද මෙයා වෙන්නේ? සාක්ෂි වල හැසිරීම මත පමණයි නිවැරදි බව හෝ වැරදි බව පිළිගැනීම සිද්ධ වෙන්නේ. ඇත්තටම වැරදිද නැද්ද කියලා උසාවිය දන්නේ නැහැ. ඒක දන්නේ කවුද? මේ සැකකරුගේ හෘද සාක්ෂිය විතරයි. ඒක කාටවත් මයින්න බෑ. ඒක තමයි මෙතනක් කියන්නේ. only on available data. අපි එකතු කරගත්තු data මත පදනම් වෙලා විතරයි මේ statistics වලදී එන නිගමනය දෙන්නේ. ඒ කියන්නේ එක්කෝ maybe true කියන එක තමයි නිතර පාවිච්චි කරන වචනේ.
කිසිම දෙයක් ඔප්පු කරලා වෙන්නන්නේ නැහැ. ඒත් මෙතනත් ඔප්පු කරන්නේ නැහැ. සාක්ෂි මත අනුව සාක්ෂි මත පදනම් වෙලා තීන්දුව දෙන එක විතරයි කරන්නේ. මෙතන කියනවා when we fail to reject null hypothesis එක රිජෙක්ට් කරන්න බැරි වෙනකොට කියන්නේ ප්‍රතික්ෂේප කරන්න බෑ null එක. it may be true. ප්‍රතික්ෂේප කරන්න බෑ කියලා කියන්නේ it වෙන්න පුළුවන්. may be true. හැබැයි not accepted as true. 100% true කියලා accept කරන්නේ නැහැ. may be true කියන එක තමයි කියන්නේ. ඊට පස්සේ hypothesis testing එකේ steps මොනවද කියලා තමයි තියෙන්නේ. මුලින්ම කරන්න ඕනේ statement of hypothesis. hypothesis එක මුලින්ම state කරන්න ඕනේ. null එක state කරන්න ඕනේ. ඒකත් එක්කම h node ඊට පස්සේ h1 එකත් state කරන්න ඕනේ. පැහැදිලිව ලියන්න ඕනේ. ඊට පස්සේ identify test statistics and its distribution. ඒ කියන්නේ alpha value එක කියන්නේ මෙතනදී අපි කියුවා මේ level of significance එක මේ probability එක ඊට පස්සේ අපි කොච්චර දුරට කියන්නේ ටෙස්ට් එක කළාට පස්සේ අපි මොකක් හරි graph එකක් ඇන්දොත් ඔයාගේ graph එකක් ඇන්දොත් ඒ ටෙස්ට් එකේ data ටික මෙහෙම graph එකකට ඇන්දොත් මේ graph එකේ තියෙන හැම value එකක්ම අපි පිළිගන්නේ නැහැ. ඒ කියන්නේ මෙයා වැරදි වීමේ සම්භාවිතය නොපිළිගන්න කියන්නේ ගොඩක් ලොකු වැරදි කියන්නේ මේක මධ්‍යන්නේ නම් මධ්‍යන්නේ නම් ඈතින්ම තියෙනවා අපි රිජෙක්ට් කරලා දානවා. සාමාන්‍යයෙන් අපි 95ක් තමයි මේ ඇතුලේ ඒරියා එක ගැන විදිහට ගන්න. ඒතර මේ වගේ එක ගත්තොත් මේ ඒරියා එක 95ක් වෙනවා. මේ එක 105ක් වෙනවා. එතකොට මේ 105 තමයි ඇල්ෆා 0.05 කියලා ඉස්සරහට හම්බ වෙනවා. මෙන්න මේ ඒරියා එක මේ 105 ප්‍රමාණය අපි අයින් කරලා දානවා රිජෙක්ට් කරනවා. ඒකට හේතුව මේ මධ්‍යන්නේ සහ අපි සලකන පරාසයෙන් ගොඩාක් ඈත තියෙනවා. ඒ වගේ අපි මෙන්න එන්නේ කොච්චරක් අපි රිජෙක්ට් කරනවද කියන එක ඩිෆයින් කරන්න ඕනේ. ටෙස්ට් ස්ටැටිස්ටික්ස් වලදී කියන්නේ. ඒ කියන්නේ ටෙස්ට් ස්ටැටිස්ටික්ස් වලදී මේ ඉස්සරහට ඩිසිෂන් රූල් එක තමයි ඒක කියන්නේ. ටෙස්ට් ස්ටැටිස්ටික්ස් වලදී කියන්නේ එතකොට අර අපි මොකද්ද මේකෙදි ටෙස්ට් කරන්නේ? අර කලින් අපි LED උදාහරණයක් ගත්තොත් LED උදාහරණයක් අපි ටෙස්ට් කළේ මොකද්ද? අපේ අපි ගන්න LED 1000ක් තියෙන පැකට් එකෙන් LED කීයක් ඩිෆෙක්ටිව් කියන එක තමයි අපි ටෙස්ට් කරන්නේ. එතකොට අපි ඒක ටෙස්ට් කරලා ඒකට අදාළ ඩිස්ට්‍රිබියුෂන් එක ප්‍රස්ථාරයක් අඳිනවා based on what value going to make decision. ඒ කියන්නේ මොන value එක මත පදනම් වෙලාද අපි decision එක ගන්න. ඒ කියන්නේ අතන දිනා p value එක කියලා කිව්වේ මොකද්ද? කොච්චර percentage එක defective ද කියන එක. ඒතර එන්නේ වගේ මොන ටෙස්ට් කරන්නේ මොනවද කියන එක define කරන්න ඕනේ ඊට පස්සේ. ඊට පස්සේ අපි data collect කරලා calculation part එක කරන්න ඕනේ. අපි මෙතෙන්ට කියනවා අපි කියන්නේ hypothesis එක define කළාට පස්සේ තමයි data collect කරන්න ඕනේ හරියටම නා. එතකොට මෙතනදි කියනවා can't make use of data to derive hypothesis. ඒ කියන්නේ hypothesis එක define කරන්න දැනට පවතින data පාවිච්චි කරන්න බෑ. ඒ කියන්නේ ඇත්තටම ගන්නවද? ඇත්තටම එහෙම වෙන්නේ නැහැ. හරියටම මේ ටෙස්ට් එක කියන්නේ හරියටම රිසර්ච් එක කරනවා නම් data දිහා මුකුත් බලන්නේ නැතුව අපි hypothesis එක හදනවා. හදලා අපි data එකතු කරලා බලනවා මේ hypothesis එක ඇත්තටම මොකද්ද? හැසිරීම කොහොමද කියලා. ඊට පස්සේ decision rule එක කියන්නේ critical rule of p value. අර මම කලින් කිව්වා අපි කොච්චරක් රිජෙක්ට් කරන්නේ කොච්චරක් රිජෙක්ට් කරනවද කොච්චරක් පිළිගන්නවද කියන එක ඩිසිෂන් රූල් එක විතර ඩිෆයින් කරලා පෙන්නන්න ඕනේ. ඊට පස්සේ තමයි ඩිසිෂන් එක ගන්න ඕනේ රිජෙක්ට් කරනවද නැද්ද කියන එක. ඊට පස්සේ කන්ක්ලූෂන් එක පුළුවන් තරම් සරලව පුළුවන් තරම් කම්ප්‍රිහෙන්සිව් විදියට කන්ක්ලූෂන් එක මේක අපි ලිඛිතව ලියලා පෙන්නන්න ඕනේ. ඒතර ඒ කතන්දරේ මායි මෙහෙම කියන්න පුළුවන්. මෙහෙම ටෙස්ට් එකක් අපි මෙතනදී මේ ඩිෆයින් කරනවා. මෙතන උදාහරණයක් ගන්නේ මිනිස්සුන්ගේ ඩෙන්ගු හැදිලාද කියලා හොස්පිටල් එකක ඉන්න ඇඩ්මිට් කරලා ඉන්න වාට්ටුවක ඉන්න අයගෙන් ඩෙන්ගු තියෙනවද නැද්ද කියලා ටෙස්ට් කරන්න යන්නේ. එතන මෙතනදී වෙන්න පුළුවන් ක්‍රම දෙකක් නිගමන අවුට්කම් දෙකක් තියෙනවා. පළවෙනි අවුට්කම් එක හෙල්ති පර්සන් කියන්නේ නිරෝගිමත් කෙනෙක්ව ඩෙන්ගු තියෙනවා කියලා පිළිගන්න පුළුවන්. පිළිගන්න විදිහට නිගමනය එන්න පුළුවන්. ඊළඟ ඇත්තටම ඩෙන්ගු තියෙන කෙනෙක් නිරෝගී කියලා නිගමනයක් එන්න පුළුවන්. මේ නිගමන දෙකෙන් වඩාත් සීරියස් එක ඔය. හෙල්ති කෙනෙක්ට ඩෙන්ගු තියෙනවා කියලා පිළිගත්තොත් මොකද වෙන්නේ? එයාට නිකන් බෙහෙත් දීලා එයාව කියව කරනවා. හරි? ඩෙන්ගු කෙනෙක් තියෙන කෙනෙක්ට නිරෝගී කියලා පිළිගත්තොත් මොකද වෙන්නේ? එතකොට එයාට බෙහෙත් දෙන්නේ නැහැ. එතකොට එයා ඩෙන්ගු නිසා එයා මැරෙනවා. මෙයාට සාපේක්ෂව මෙයාගේ සීරියස්නස් කියන්නේ මෙයාගේ එර එකේ සීරියස් ගතිය වැඩි. එතකොට මෙන්න මේක තමයි අපි නල් එක විදිහට ගන්න. එතකොට මේක තමයි කියන්නේ. මේ එර එක තමයි අඩු වෙන්න ඕනේ. සීරියස් මේ එර එක තියෙන්නේ මෙතන. ඒක තමයි අපි එර එක මේ නල් එක විදිහට ගන්න. එතකොට H note අපි define කරන්නේ person is suffering from dengue. එතකොට මොකක්ද වෙන්නේ? person is suffering from dengue කියන එක තමයි නල් එකට ගන්න. එතකොට බලන්න ඇත්තටම ඩෙන්ගු හදිච්ච කෙනෙක් ටෙස්ට් එක කරලා ටෙස්ට් එකෙන් කියනවා මෙයාට ඩෙන්ගු නැහැ කියලා. මොකෝ වෙන්නේ? ඇත්තටම ඩෙන්ගු තියෙනවා ටෙස්ට් එකෙන් කියනවා ඩෙන්ගු නැහැ කියලා. එතකොට මෙන්න මේ දෙවෙනි කැටගරි එකට ඒ වැටෙන්නේ.
ඇත්තටම ඩෙන්ගු තියෙන කෙනෙක් ටෙස්ට් එකෙන් කියනවා ඩෙන්ගු නැහැ කියලා. කියන්නේ හෙල්ති කියලා. වැටෙන මේක එතකොට මොස් සීරියස් එරර් එක හැදෙන්නේ. එතකොට ඒ විදිහට තමයි H not ඩිෆයින් උනේ. તો මොස් සීරියස් එරර් එක වෙන විදිහට H not ඩිෆයින් කරන එක තමයි මෙතන කරන්නේ. ඒතකොට ඒකේ alternative එක වෙන්නේ person is not suffering from dengue. ඒක H not H1. ඔක දාන්න hypothesis එක ඩිෆයින් කළා. ඊට පස්සේ දෙවෙනි එක ටෙස්ට් කරන්නේ මොකද්ද කියලා ඩිෆයින් කරනවා ටෙස්ට් ස්ටැටිස්ටික් එක. identify dengue test type. dengue antigen හරි blood test එකක් තමයි අපි කරන්නේ ටෙස්ට් ස්ටැටිස්ටික් විදිහට. ඊට පස්සේ data collect කරනවා. data collect කරනවා කියන්නේ මෙයාගේ blood test එක අරගෙන කීප පාරක් මෙයා ටෙස්ට් කරනවා. ඊට පස්සේ decision rule එක. decision rule එක අරමුණා කරගෙන හරියට dengue platelet count එක කීයද කියලා අපි 150යි කියලා. if blood count is less than 150 person suffering from dengue. ඕක තමයි අපි decision rule එක ඔන්න ස්ටේට් කළා. එතකොට කියන්නේ මෙහෙම මෙයාගේ ටෙස්ට් කීපයක් කරලා මෙයාගේ graph එකක් අන්තොත් මෙයාගේ ආවොත් අපිට ඇවරේජ් එක 150ට වඩා අඩුවෙන් මෙයාට ඔන්න ඩෙන්ගු තියෙනවා කියලා අපි පිළිගන්නවා කියලා ඔන්න ස්ටේට්මන්ට් එක හදුවා. ඒක තමයි ඩිසිෂන් රූල් එක විදිහට වෙන්නේ. ඊළඟට ස්ටැටිස්ටිකල් ඩිසිෂන් එක. ස්ටැටිස්ටිකල් ඩිසිෂන් එක ගන්න මේ සලකලා බලන කීපයක් තියෙනවා. ක්‍රිටිකල් වැලියු එක, p වැලියු එක කියන්නේ compare calculated values with reference values. ඒ කියන්නේ දැන් අපි calculate කරලා ගන්න උත්තර සහ ස්ටෑන්ඩඩ් වැලියුස් තියෙනවා. රෙෆරන්ස් කරන්න පුළුවන්. ඇත්තටම ඩෙන්ගු තියෙන එකකින් ගත්ත ස්ටැටිස්ටික් ඒ වගේ රෙෆරන්ස් කරන්න පුළුවන්. ඒවත් එක්ක කම්පෙයාර් කරලා තමයි අපි ඩිසිෂන් එක ගන්න. ඊට පස්සේ ඒ ඩිසිෂන් එකෙන් අපි බලනවා මේ ආපු උත්තරත් එක රිජෙක්ට් කරනවද not rejected කියලා. hypothesis එක පිළිගන්නවද පිළිනොගෙන ඉන්නවද කියන එක. ඒක ගත්තට පස්සේ ඉතාමත් comprehensive manner එක කියන්නේ ඉතාම අවබෝධ කරගන්න පුළුවන් ඉතාම ලේසි සරල විදිහකින් මේ conclusion එක අපි define කරලා කියන්න ඕන කෙනෙක්ට තේරෙන විදිහට. ඔක තමයි process එක විදිහට ගන්න පුළුවන් වෙනවා. තව දෙන කෙනා hypothesis testing or statistical inference කියන අනුමාන කිරීමක් doesn't lead to prove a hypothesis. hypothesis එක prove කරන්නේ නැහැ. මේක නැවත නැවත කියන කතාවක්. just indicate whether it is supported or not supported by data. collect කරපු data වලින් ඒක support වෙනවද නැද්ද කියන එක විතරයි කියන්නේ. when fail to reject null hypothesis, don't say it is true, say it may be true. හරි. accepting does not imply proof. මේක කියන්නේ maybe true කියපු පළියට ඒක proof එකක් විදිහට කියන්නේ ඇත්ත විදිහට සලකන්නේ නැහැ. maybe true කියලා තමයි කියන්නේ. so types of hypothesis testing වර්ග දෙකයි තියෙන. කියන්නේ ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් තියෙනවා types දෙකක්. one tail test එකයි two tail test එකයි කියලා. one tail සහ two tail කියලා බෙදෙන්නේ based on nature of values in H1. ඒ කියන්නේ alternative hypothesis එකේ තියෙන alternative hypothesis එකේ හැසිරීම අනුව තමයි one tail ද two tail කියලා සලකන්නේ. H not නෙමෙයි H1 හොයි. ඒතකොට one tail එකේ වර්ග දෙකක් තියෙනවා right tail test එකයි left tail test එකයි කියලා. two tail එකේ තියෙන tail දෙකයි ගැටේ. මෙතන graph එකේ මෙන්න පෙන්නලා තියෙන්නේ. මම ගත්තොත් මොකද්ද null hypothesis එක මොකක් හරි එකක mean එක කියන්නේ population මධ්‍යන්න අගෙන average එක 50 සහ 50යි කියලා මට ඒතර alternative එකට එනවා 50 නොවෙනවා කියලා. 50 නොවෙන එක තමයි alternative. මම කියන්නම් මෙහෙම මොකක් හරි maths paper එකේ average ලකුණ 50යි කියලා තමයි උපකල්පනය කරන්නේ. ඒතකොට 50 නොවෙන සියල්ල alternative එකට වැටෙනවා. ඒතර මම මේ graph එකක් ඇඳුවොත් මේක ඉතාම සර්ව සාධාරණ විදිහට හදපු paper එකක් නම් ඇත්තට මෙන්න වගේ bell curve එකක් තමයි ඉන්න ඕනේ. කියන්නේ අඩු ලකුණු ගත්ත ළමයි ප්‍රමාණයත් අඩු වෙන්න ඕනේ. මේ තියෙන ලකුණු 0.100 මේ තියෙන ලකුණු ළමයි ගන්න. අඩු ලකුණු ගත්ත ළමයි ප්‍රමාණයත් අඩු වෙන්න ඕනේ. 100ට ආසන්න ලකුණු ගත්ත ප්‍රමාණයත් අඩු වෙන්න ඕනේ. මැද තමයි හරියටම 150 ගන්න ළමයි ප්‍රමාණය තමයි වැඩිම වෙන්න ඕනේ. හරියටම 100 කියන්නේ සර්ව සාධාරණ. හරි. ඒ පේපර් එක ලේසි වෙන්නත් බෑ අමාරු වෙන්නත් බෑ. මේ වගේ එකකට අපි මෙහෙම කර්ව් එකක් ඇඳලා මේ වගේ hypothesis එක ටෙස්ට් කරලා මේ වගේ කර්ව් එකක් එනවා නම් මේ H node null එක වැටෙන්නේ කොහොමද? මේ හරියටම මේ 50 කියන රේඛාව උඩ විතරයි නේද? මේ 50 කියන රේඛාවට අදාළව මෙතනින් කියවෙනා අගයක්. ඒ අගය තමයි H node අදාළ වෙන්නේ. ඊට අමතරව ඒකට අදාළ නැති සියල්ල H1 ටනේ වැටෙන්නේ. මේ අසමානයි 50 නොවන සියල්ල H1. එතකොට H1 ට මේ රේඛාවෙන් මේ පැත්තට යන්නත් පුළුවන්. මේ පැත්තට යන්නත් පුළුවන්. ඒතර alternative can go for two possible regions. හරි. මෙයාට තැන් දෙකකට යන්න පුළුවන්. ඒ වගේම දැන් mu අසමානයි 50 කියන අවස්ථාව වැටෙනවා mu 50ට වඩා විශාල වෙන අවස්ථාවට සහ mu 50ට වඩා කුඩා වෙන අවස්ථාවට. එතන මෙයාට region කියන්නේ කලාප දෙකක් තියෙනවා H1 ට යන්න පුළුවන්. මෙතන මේ පැත්තට යන්න පුළුවන්. මෙතන මේ පැත්තට යන්න පුළුවන්. එතකොට මෙයාට tail දෙකක් තියෙනවා කියලා අපි සලකමු. එතකොට අපි තේරෙනවා හැමතිස්සෙම මේ H node ට සමානතාවය එන විදිහේ උපකල්පනයක් නම් තියෙන්නේ. අනිවාර්යෙන් හැදෙන්නේ two tail test එක. එතකොට H1 ට මේ දෙපැත්තටම යන්න පුළුවන්. ඊළඟට one tail test බැලුවාම ඒකේ වර්ග දෙකක් තියෙනවා right tail සහ left tail කියලා.
right tail එක ගත්තොත් මෙහෙමයි මම h node define කරනවා average එක 30 හෝ 30ට අඩුයි කියලා. ඔව් මේ paper එකම ගමු. paper එක ගොඩක් අමාරුයි. අමාරු paper එක මම දන්නවා මම කියනවා උපකල්පනය average අගය 30 හෝ 30ට අඩු වෙන්න ඕනේ මේ paper එකේ කියලා. එතකොට alternative එක වෙන්නේ 30ට වැඩි එක තමයි alternative එක වෙන්නේ. එතකොට මේ 30 line එක තියෙනවා 30 line එකත් h node එක තමයි වැටෙන්නේ සමානතාවය නිසා. ඊට 30ට අඩු ඔක්කොම h node එක වැටෙන එක තමයි පාට කරලා තියෙන්නේ. H1ට 30න් එහා තියෙන ඕනෑම region එකක ඉන්න පුළුවන්. හැබැයි මෙයාට දෙපැත්තටම යන්න බෑ. එක පැත්තකට විතරයි යන්න පුළුවන්. H1 goes right. එතකොට මෙයා දකුණට යන්නේ සහ දකුණට යන නිසා සහ මේ හැඩය බැලුවාම මෙයාගේ tail එක තියෙන්නේ දකුණු පැත්තට. ඒ කියන්නේ right tail test එක. ඒ වගේම අපි දැන් මම කිව්වානේ අපි සාමාන්‍යයෙන් කරන්නේ practically H1ට අපිට කියන්න ඕන එක දාලා H0ට එක විරුද්ධ එක දාලා H0ට reject කරලා H1 පිළිගන්නවා. එතකොට H1 පිළිගත්තට අපි මෙතන H1 පිළිගන්න යනවා නම් H1 පිළිගන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒතර මේ ගත්ත අපි ස්ටෑන්ඩඩ් එකේ ඉඳන් එහා තියෙන ඔක්කොම පිළිගන්නේ නැහැ. මෙන්න පාට කරලා තියෙන එකට අපි කියනවා rejection region කියලා. කියන්නේ මෙන්න මේ සාමාන්‍ය 100%යි අපි ගන්නෙ. 100%ක් අපි අයින් කරනවා. අයින් කරලා මේ ටික තමයි H1 ගේ පරාසය කියලා අපි ඩිෆයින් කරන්න පුළුවන්. මේකේ තමයි දෙපැත්තෙන් 102.5 2.5 අඩු කරනවා. ඒක අපි ඉස්සරහට වෙනම කතා කරන කතන්දරයක්. එතකොට මෙතනදී right tail test එකේදී H1 යන්නේ මේ value standard එකේ ඉඳන් දකුණට. left tail test එකට ආවට පස්සේ මේ විදිහට මම මෙයාගලොත් paper එක අමාරුයි. මම කියනවා sorry paper එක ලේසි. මම කියනවා මේ paper එක ගොඩක් ලේසි නිසා මධ්‍යයන්ගේ ලකුණ 170ට වඩා සමාන හෝ වැඩි වෙන්න ඕන ළමයින්ගේ. සාමාන්‍යයෙන් ආහුව ලෙස ගත්තොත් ළමයි එයාගේ ලකුණු 70ට වඩා වැඩි වෙන්න ඕන. එහෙම වුණොත් 70 region එක මෙතන 70 සහ ඊට වැඩි ටික ඔක්කොම තමයි H0 ට වැටෙන්නේ. H1 කියන්නේ මෙයාගේ මේ වම් පැත්තට යන ටික. ඒතර H1 යන්නේ වමට. ඒ නිසා left tail test එකක් මේ විදිහට අතර මෙතනත් අර rejection region එක ඔය විදිහට මම පෙන්නලා තියෙන්නේ. මේ කුඩයි 70 වෙන ටිකට තමයි H1 ඉන්නේ. H1 ඉන්නේ මේ කුඩයි 70. අතර මෙතන I කියලා තියෙනවා. Alternative H1 ට can go only for one region. එක region එකකට විතර මෙතන region දෙකකට වෙන්න පුළුවන්. තව නිකන් උදාහරණයක් මේ දාලා තියෙන්නේ මෙතන. පළවෙනි එක two tail test එකකට two tail මේ H0 ට සමානතාවය විතරක් આવුත් අනිවාර්යයෙන් two tail test එකක් වෙනවා. mu සමානයි mu not. මේකට ගන්න උදාහරණ මෙන්න මෙතන මම දාලා තියෙන්නේ. මොකක් හරි සමාගමක් විසින් අපි හිතමු රජයෙන් කියලා. රජයෙන් හැම ළමයෙක්ටම නොබලේ කිරි වීදුරුවක් දෙනවා හැමදාම උදේට. ඒක දෙන්න කලින් මේගොල්ලෝ ළමයිගේ ඇවරේජ් වේට් එක මරලා තියෙනවා. ඊට පස්සේ අවුරුද්දක් පුරාවට මේ විදිහට නොමිලේ කිරි වීදුරුව හැමෝටම දෙනවා නොකඩව. දීලා අවුරුද්දකට පස්සේ මේ අවුට්කම් එක බලනවා. අවුට්කම් එක බලුවම මෙතන වෙන්න පුළුවන් අවස්ථා තුනක් තියෙනවා. ඒ කියන්නේ අවුට්කම් එකේදී ආයි මෙයාගේ ඇවරේජ් වේට් එක මරලා බලන එක තමයි කරන්නේ. එතකොට ඇවරේජ් වේට් එක නොවෙනස්ව තියෙන්න පුළුවන්. එක වැඩි වෙන්න පුළුවන්, එක අඩු වෙන්න පුළුවන්. එතකොට මේ පළවෙනි උදාහරණය කරන් තියෙන්නේ කිසිම වෙනසක් වෙලා නැහැ කියලා උපකල්පනයේ තමයි තියෙන්නේ. එතකොට මොකද්ද වෙන්නේ? මම කියනවා අලුත් මේව එක. කියන්නේ අලුත් ඇවරේජ් එක පලින් ඇවරේජ් එකට සමානයි. එතන මම උපකල්පනය කරලා තියෙනවා වෙනසක් වෙලා නැහැ කියලා. සමානයි කියන වෙනසක් වෙලා නැහැ. ඒක ඕල්ටර්නටිව් වෙන්නේ අසමානයි කියන එක. එතකොට මම මේ විදිහට නම් හයිපොතීසිස් එක හැදුවේ. මට එන්නේ මේ විදිහේ කවුගයක්. සහ two tail test එක. හරි. එතකොට මේ උදාහරණය දැන් අමතක කරනකොට අනේ කවන්නේ. මේ වගේ දැන් දෙවෙනි එක මට කියන්න පුළුවන් mu not කියන්නේ අලුත් mu එක කුඩා හෝ සමානයි පරණ එකට. ඒ කියන්නේ එක්කෝ සමානයි remaining same එහෙම නැත්නම් decrease අඩු වෙලා. ඒක alternative එක වෙනවා අලුත් weight එක කලින් weight එකට වඩා වැඩි කියලා. කොහොම හරි මේවා මේ H1 ට එන්නේ මේ වැඩි පැත්තට නම් ඒක අනිවාර්යෙන් right tail test එකක් තමයි යන්නේ. ඒ කියන්නේ මේ මෙන්න මේ අවස්ථාව. මෙතනදී H not වැටෙන්නේ mu not මේ මෙතන තියෙන mu not හො ඊට කුඩා පැත්ත. එහෙනම් H1 වෙන්නේ මේ පැත්ත. ඒක right tail test එක තමයි ඉන්නේ. මෙතනදී වල විශේෂ දේ මේ ගත්ත උදාහරණය හැටියට මට 100%ක් ෂුවර් නම් weight එක අඩු වෙන්න බෑ කියලා. මේ උදාහරණයට හැමෝටම කිරි වීදුරුවක් ගන්න දෙනවා. අපි වෙනත් සාධක ඒ විදිහට නියතයි කියලා සැලකුවොත් කිරි වීදුරුව බීපු නිසා එක්ක ළමයිගේ weight එක සාමාන්‍ය විදිහට තියෙන්න ඕනේ. එහෙම නැත්නම් වැඩි වෙන්න ඕන අනිවාර්යයෙන්. මට 100% ෂුවර් මේ weight එක අඩු වෙන්න බෑ කියලා. මට මේ වගේ අවස්ථාවක් වෙනවා නම් කියන්නේ 100%ක්ම ෂුවර් නම් මේක රිජෙක්ට් කරන්න බෑ කියලා. මට පුළුවන් මේ විදිහට මේ හයිපොතීසිස් එක ලියන්න. H0 එක්ක නොවෙනස්ව තියෙනවා කලින් එකේ අගේම versus H1 වැඩි වෙනවා. එතකොට එක්කෝ තියෙනවා එක්කෝ මේ remaining same එහෙම නැත්නම් increase. මට 100% ෂුවර් නිසා අඩු වෙන්න බෑ කියලා මට මේ විදිහට මේක ලියන්න පුළුවන්.
එතනදිත් එන්නේ රයිට් ටේල් ටෙස්ට් එක. මෙතනදිත් ඒක අනිත් පැත්ත මට පුළුවන් S note විශාල අයව සමහර mu note කියලා අරගෙන ඒකේ උඩයි S1 උඩයි කියලා අරගෙන මට මෙතනදි පුළුවන් 100% ෂුවර් නම් අලුත් එකට කලින් එකට වඩා යන්න බෑ කියලා මෙතන සමාන ලකුණ එන්න ඕනේ. අලුත් එකට කලින් එකට වඩා වැඩි වෙන්න බෑ කියලා මම දන්නවා නම් 100%. ගැන මිනිස්සුන්ගේ ආයුෂ කියලා අවුරුදු 10කට කලින් මිනිස්සුන්ගේ ඇවරේජ් ආයුෂ ගාන අවුරුදු 80යි. තවත් අවුරුදු 10කට පස්සේ ඇවරේජ් අවුරුද්ද කියන්නේ මිනිස්සුන්ගේ උපරිම ආයු කාලේ 80ට දැන් මේ යන පැටර්න් එක යනවා 80ට කියලා වැඩි වෙන්න බෑ 80ට අඩු වෙනවා. ඒකට මට 100% ෂුවර් 80ට වැඩි වෙන්නේ නැහැ කියලා. එතකොට මට එක්ක පුළුවන් මෙහෙම ලියන්න විශාලයෝ සමානය කලින් එක එහෙම නැත්නම් ඕල්ටර්නටිව් එකට එන්නේ කුඩා පැත්ත. අපි හැමතිස්සෙම ඕල්ටර්නටිව් එකට තමයි කියන්න ඕන එක දාන්නේ. මට ෂුවර් නම් මෙහෙම වෙන්නේ නැහැ කියලා මට පුළුවන් මේක සමාන ලකුණු දාලා ලියන්න. ඒතකොට වෙනස් නොවි තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් අඩු වෙලා තියෙන්න පුළුවන්. ඔය දේ තමයි මගේ අවුට්කම් දෙක වැඩි වෙන්න බෑ කියලා 100% ෂුවර්. ඔතනින් ඉවරයි බේසික් ඉන්ට්‍රොඩක්ෂන් එක. එතකොට මේකේ තවදුරටත් ගණන් හදද්දී ඔයගලන්ට තේරෙයි මොකද්ද මේ කියන කතන්දරය කියලා. හරි මෙතන ඉන්න මේ කතන්දරය ඉවරයි. මම හිතනවා පුළුවන් තරම් පැහැදිලි වෙන්න ඇති කියලා.